යන් අන්තිමටම අපි දීපු ප්‍රශ්න ටිකට මේ විදිහට මේක තමයි පේපර් එක. අපි ඊයේ නතර කරේ කොතනින්ද? මේක 9 කරා 10 කරා 11 කරානේ. හරි. කාටද තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නේ කරන්න කියලා කිව්වේ මම කාටද? දොළොස්වෙනි ප්‍රශ්නේ කවුද කරන්නේ? නිසංක ඔයාලට තිබ්බ ප්‍රශ්න මොකද්ද දාලා තිබ්බ එක? 15 සර්. හරි. 15 කරමු. right. 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට. The following pharmaceutical agents are correctly paired with their synonyms. සමාන වචනයි මේ තියෙන්නේ. හරි. සංක හෙව්වද මේක? උත්තර ටික දාලා හෙව්වා සර්. ඔව්. ඔව් මං කොල්ලේක නෙවෙයි. කියන්න බලන්න එක්ස්ප්ලেইন කරන්න. රේඩියට් එකටද? සෙලියුලෝස් නයිට්‍රේට් කියන එක මේ එක ට්‍රූ පළවෙනි එක. එතකොට ඒකට තවත් කියනවා අර මේ ෂිෆ්ලගේ ස්කින් එකෙන් තමයි ගන්නෙ. නම මොකක්ද තව අනිත් නම? cellulose nitrate, flash paper, flash cotton, gun cotton, pyroxylene. අය තව nitrocellulose කියලාත් කියනවා. right. ඔක්කොම කියන්නේ මේකද? nitrocellulose නේද? right. ඒක උත්තරේ හරි. right. මේක ඔයා මේ group එකට දාලා තිබ්බ නේද? ඔව් සර්. ෆොටෝ එක දැම්ම නේද? ඔව්. මොකද බලමු. ෆොටෝ එකක් මේ දැම්මේ නිකන්. ඔව් සර් මං කොලේක ලියලා දැම්මේ ෆොටෝ එකක්. හරි. අපි බලමු. මේ විදිහට ෂෙයා කරන්න ඔයාලට ඒක බලාගත්තා හැමෝටම. දැන් පේනව නේද? මේ මගේ WhatsApp එක පේනවනේ හැමෝටම? ඔව් සර්. හරි මේ තියෙන්නේ සංකල්ප එක. හරි. දැන් අනිත් අයට ඕන වෙයි මේක ලියා ගන්න ඕන නම් ලියා ගන්න. හරි. මේක තමයි තියෙන්නේ පිරොක්සිලින් නැත්නම් නයිට්‍රෝසෙලියුලෝස් නැත්නම් සෙලියුලෝස් නයිට්‍රේට් මේ ඔක්කොම වචන එක සමානයි. මේක ගන්නෙ ෂීට් ගේ ස්කින් එකකින් නේද? ෆ්ලෑෂ් පේපර්, ෆ්ලෑෂ් කොටන් හරි. ඊට පස්සේ ගන් කොටන් හරි පිරොක්සිලින් නයිට්‍රෝසෙලියුලෝස් ওই වචන ඔක්කොම මේක තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ විදිහට තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක මැක්‍රෝගෝල්. මැක්‍රෝගෝල් වලට කියනවා පොලිඑතිලීන් ග්ලයිකෝල් කියලා කියනවා. හරිද? පොලිඑතිලීන් ග්ලයිකෝල් කියන්නේ මැක්‍රෝගෝල් එකක්මද? සංකා ඉසංක හරිද? පොලිඑතිලීන් ග්ලයිකෝල් කියන්නේ මැක්‍රෝගෝල්ද සමාන වචනයක්ද? true. හරි. හරි නේද? right. අපි බලමු ඔයාගේ උත්තරේ දාලා තියෙන එක. මේ තියෙන්නේ මැක්‍රෝගෝල් සෝඩියම් සල්ෆේට් කියලා කියනවා. හරි. එතකොට මේක false කතාව. එතකොට Macrogol, also known as polyethylene glycol, is used to treat constipation. Constipation only මතක ඇති ඔයාලට මේ Macrogol කියන එකක් අපි කරා නේද? මොන කාණ්ඩයක්ද ඒක කරේ? osmotic laxative එකක් contain sodium chloride, sodium hydrogen carbonate and potassium chloride. මේ ටික තමයි අපිට අර හම්බෙන්නේ osmotic laxative යටතේ කතා කරනවා නේද? ලැක්ටියුලෝස්, සෝබිටෝල්,
polyethylene glycol ඔන්නෝව තමයි කතා කරන්නේ මේකේ polyethylene glycol කියන්නේ සාමාන්‍යයෙන් sodium chloride හරි sodium hydrogen carbonate ඒ වගේ ඒවා අඩංගුව මේකේ saline laxative එක. කියන්නේ osmotic pressure එක වෙනස් කරලා laxative effect එකක් ගන්න එක. ඉතින් sodium sulfate කියන එක මේකේ නැහැ. මේකේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ එකක්. ප්‍රශ්නේ තියෙන්නේ macrogol polyethylene glycol කියන එක. උත්තරේ හරිද වැරදිද? උත්තරේ හරිනේ. true. උත්තරේ හරි. polyethylene glycol. right. උත්තරේ හරි. ඊට පස්සෙන්ම Epsom salt. Epsom salt කියන්නේ මොකක්ද? කවුරු හරි අහලා තියෙනවද මේ Epsom salt එක? නේද Epsom salt. අපි හොස්පිටල් එකේ වැඩිපුර පාවිච්චි කරන එකක් මේක. ජලය උරා ගන්න හරි ඉදිමු මොකද මේක වෙන කරන්න නේද පාවිච්චි කරන එක කාටද කියන්නද Epsom salt වලට තව නම Mac sulfate sir. magnesium sulfate හරි right බලමු අපි සංකගේ උත්තරේ මේ තියෙන්නේ හරි Epsom salt polyethylene මෙයා මේ පටලවල මේ ප්‍රශ්න දෙක නේද උත්තර දෙක ඕනේ සර් මට මාරු වෙලා එකයි උඩ එක මම false දාලා තියෙන්නේ sodium sulfate දාලා තියෙන්නේ. ඔව් ඒ sodium sulfate නෙමෙයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ polyethylene glycol polyethylene glycol ඒතකොට ඒක හරි හරි Epsom salt එකට තමයි sodium sulfate දාලා තියෙන්නේ මේක sodium sulfate නෙමෙයි මොනවද ඒතකොට Epsom salt කියන්නේ magnesium sulfate අපි මේක පාවිච්චි කරනවා එඩීමා වලට හරි එඩීමුමක් ආවොත් එහෙම ඒකට පාවිච්චි කරනවා ඇයි එඩීමා එක්කදී අපි ජලය මේකට ඇදලා ගන්නවා ඒකින්ද එඩීමුමක් එන තැනක අපි වටේ තියලා බැන්ඩේජ් එකකින් ඔතනවා එතකොහම මොකද වෙන්නේ අර තරලේ ඔක්කොම Epsom salt වලට ඇදලා ගන්නවා හරි ඒ කියන්නේ magnesium sulfate maxal නේද Epsom salt උත්තරේ හරි ඔය Epsom salt පාවිච්චි කරන තව දෙයකට ඔයාලට මතකද දන්නේ ඇරිත්මියා වලින් magnesium sulfate හරි තව එකකට පාවිච්චි කරනවා පාකිනිසම් අපි ඔක local effect එකක් ගන්න එකක් පාවිච්චි කරන තව දැනකට දැන් ඔය අපි මේ කතා කරන්නේ local effect එකක් ගැනනේ ඒ කියන්නේ edema condition එක තව එකකට ගන්නවා මතකද premature labor to stimulate the labor prevent premature labor prevent premature labor අපි ඒකට ගන්නවා ආය මොනවද සල්බියුටමෝල් වගේ ඉවජ්ජාද salbutamol හරි තව එකක් මතකද ඔයාලට හිමරොයිඩ් වලදී පාවිච්චි කරා හිමරොයිඩ් වල 6 බාත් එකට මතකද අපි ඒකට කිව්වා අද මෙහෙම ඔයාලට මතකද දන්නේ මට මේකේ දැන් ඒක නෑ right මම ඒක පෙන්නන්න right අර අර්ශ සමාරෝ හැදුනහම අපි ඒක ඒ ගෙඩි අපි අධික ලුණු සහිත අධික සාන්ද්‍රණය සහිත දෙයක් ඒ ඇතුලේ ඔබලා තිබ්බහම මොකද වෙන්නේ ඒකෙදි අර හිමරොයිඩල් කන්ඩිෂන් එක අඩු කරන්න පුළුවන් 1000 අඩු කරන්න පුළුවන් ඒවට හරි ඉතින් ඒකින්දත් අපි මේ චිප්ස් බාත් එකටත් Epsom salt දානවා මම මේ වීඩියෝ එක පෙන්නන්නම් මම හිතුවා මට මේක හොයාගන්න බෑ කමන්නේ මම පෙන්නන්න ඉක්මනටම හරි එහෙනම් Epsom salt වලට උත්තරේ මොකද කියන්නේ හරි නෙමෙයි මේක වැරදි sodium sulfate නෙමෙයි magnesium sulfate false උත්තරේ right lanolin කියන්නේ මොනවද මම මේක lanolin එක කිව්වා emulsifying agent එකක් විදිහට පාවිච්චි කරනවා කියලා මතක දන්නේ ඔයාලට මම අර පළවෙනිම speed revision එකේ කිව්වා මතකද emulsifying agent එකක් විදිහට lanolin full fat glue හරිද උත්තරේ true anhydrous sulfate anhydrous sulfate හරි anhydrous sulfate අපි බලමු කොහෙනම් සංක දාලා තියෙන එක මොම් බලාගන්න lanolin හරි full fat හරි lanolin කියන්නේ anhydrous sulfate උත්තරේ හරි wool fat කිව්වත් හරි lanolin oil is a secretion from sheep skin හරි sheep skin it is also known as wool oil wool wax wool fat and
wool grease කොහොමද කියලා කියනවා. හරි. දැන් මට කියන්න ඔය sheep ගේ skin එකෙන් ගන්නේවා දෙකක් මතකද? කට්ටියට. මොනවාද? අය මොනවද ගන්නවද කියලා? cholesterol. skin එකේ cholesterol ගන්නවා. හරි. දැන් මේ මෙතනදී අපි දෙකක් කතා කරා. සංකා. සලක් කිව්වනේ. cellulose nitrate lanolin. lanolin right. ඔන්න එහෙම ඒවමත් මතක තියාගන්න. හරි. හරි. ඊට පස්සේ අපි එනවා මොකේද? ඊළඟ එකට. wool fat හරි උත්තරේ. ඊට පස්සේ glucose salt magnesium sulfate. glucose salt. කාටද කියන්න පුළුවන්ද? glucose salt. හරිද වැරදිද? සංකා. ඔයා හොයපු විස්තර ටික false sodium sulfate. sodium sulfate. හරි magnesium sulfate වලට මොනවද කියන්නේ? Epsom salt. Epsom salt. හරි Epsom salt. හරි. නේද? glucose salt කියලා කියන්නේ මොනවද? ඔන්න සංකාගේ උත්තරේ. මේ තියෙන්නේ. Magnesium sulfate. False. Glucose salt is a common name for sodium sulfate. හරි. sodium sulfate වලට දීලා තියෙන common name එක තමයි මෙන්න මේ glucose salt කියන්නේ. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ හොඳට උත්තර ටික හොයලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔයකින් තව ඔයාලට ගන්න පුළුවන් මම මේ පාර පුළුවන් නම් sodium hydroxide ගැන ටිකක් විශේෂයෙන් බලා ගන්න. හරි. sodium hydroxide ගැන. හරි. right. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමුකෝ. කවුද ඊළඟ ප්‍රශ්නේ අපි නිසංකා. නිසංකා මොකක්ද දී ප්‍රශ්නේ? සර් මම ඊයේ හිටියේ නැති හින්දා මට ප්‍රශ්නයක් දුන්නා. අයියෝ. නේද? රාජා අද ප්‍රශ්න 3ක් දෙන්න ඕනේ. Sir 14 සාකච්ඡා කරාද? කීයද 14 නෑ. හසානට මොකද දුන්නේ? 14. right. එහෙනම් අපි 14 කරමු. right. හරි 14 the following ingredients of emulsifying wax true or false හරි emulsifying wax ගැනයි මේ අහන්නේ emulsifying wax කොහෙද පාවිච්චි කරන්නේ අපි emulsifying ointment එකක් හදනකොට නේද හරි හසාන එහෙනම් explain කරන්නකො බලන්න ඔයාගේ උත්තරේ දාලා තියෙනවද මේකට ඔව් සර් මොකද තියෙන්නේ බලමු අසාන මොකද දැන් මේ ප්‍රසන්ටේෂන් එකක්ද උඩ තියෙනවා සර් උඩ තියෙනවා ඔව් presentation 2 කියලා තියෙනවා අර මේක තමයි මේකද මේකනේ හරි ආමේ තියෙන්නේ මේක තමයි ප්‍රශ්නේ හරි the following are ingredient of emulsifying wax true or false හරි ඉතින් emulsifying wax එකේ තියෙන ingredient ටික මතකයෙන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන සාමාන්‍යයෙන් අපි කියමු බලන්න මතකයෙන් කියනවා නම් මේක මතකයෙන් ඔයාලා කියන්න බලන්න emulsifying wax එක තියෙන්න ඕන දේවල් sodium lyl sulfate ketoacetyl alcohol purified water emulsifying ointment එක මොනවද තියෙන්නේ emulsifying ointment එක මතකද emulsifying ointment එකේ තියෙන්නේ මොනවද liquid paraffin තියෙනවා paraffin වර්ග තුන තියෙනවා හරි ඊට පස්සේ liquid paraffin emulsifying wax හරි ඊට පස්සේ තියෙනවා මොනවද yellow soft paraffin තියෙනවා හරි දැන් කියන්න බලන්න liquid paraffin කොච්චර තියෙන්න ඕන මතකද කට්ටියට liquid paraffin milliliter 20යි නේද ඊට පස්සේ emulsifying wax 30යි 100ට හරි ඊට පස්සේ yellow soft paraffin 50යි එහෙමනේ තිබ්බේ මතකද කට්ටියට
හරි. දැන් අහන්නේ ඒකේ මේ පාවිච්චි කරන emulsifying wax එක ගැන. ඒක හදන්න ගන්න emulsifying wax එක. මේ wax එකේ තියෙන දේවල්. හරි. ඒක සාමාන්‍යයෙන් ingredient 3ක් අපි එකතු කරලා හදන්නේ. හරිනේ? ingredient 3ක් එකතු කරලා හදන්නේ. මේ තියෙන්නේ. right. ingredient 3 තමයි මොනවාද? cetostyrene alcohol, හරි. ඊට පස්සේ sodium lauryl sulfate සහ water. හරි. ඉතින් මේකේ ingredient විතර මේ බලන්න හදන විදිහත් මෙයා දාලා තියෙනවා. Anionic emulsifying wax is prepared by melting cetostyrene alcohol. මම හිතනවා මේක අසානව explain කරා නම් හොඳයි. කියන්න බලන්න අසාන. ඔයාලට මම හිතන්නේ පුළුවන් මේකේ මේව එක මේ එහාට කරන්න. අසාන පුළුවන්ද කියන්න? कीटोस्टेरॉल अल्कोहल मेल्ट करला heat 95 degrees Celsius heat करने सर after sodium lauryl sulfate hari other suitable anionic surfactant एक purify water add करनवा आये 115 degrees Celsius heat करनवा rapidly cool කරනවා නේ. ඒක heat කරලා අපි rapidly cool කරන්න ඕනේ. ඒකට තමයි ඔක හැදෙන්නේ emulsifying wax එක. හරි emulsifying wax මොන වගේද අර ඉටි පන්දම් වල තියෙන ගන්න. ඒ වගේ එකක් තමයි සුදු පාට පොඩි නේද? hard එකක් ඒක. හරි emulsifying wax. හරි. ඉතින් මේකේ මේ කියන්නේ මේ ඔක්කොම අපි උණු කරන්න ඕනේ. හරි. තියෙන්නේ ඔතන wax එක ඇවිල්ලා සාමාන්‍ය cetostyrene alcohol කියන්නේ සුදු පාට ඒ වගේම hard එකක්. ඒකත් උණු කරලා හරි සෙට් එකේ 95 උණු කරලා sodium lauryl sulfate add කරලා හරි ඒ කියන්නේ anionic ඒක surfactant එකක් add කරලා ඒකට purified water add කරනවා. මේ ඔක්කොම සාමාන්‍යයෙන් centigrade අංශ 115ට heat කරලා ඒක rapidly cool කරනවා. මේක හොඳට mix වුණාට පස්සේ rapidly cool කරනවා. ඒක තමයි cetostyrene emulsifying wax හදන පිළිවෙල. ඉතින් emulsifying wax කියන එක සාමාන්‍යයෙන් BP එකෙන් සඳහන් කරලා තියෙනවා මොකද anionic emulsifying wax containing cetostyrene alcohol 90% purified water and either sodium lauryl sulfate or sodium salt එකක් තමයි මේකට දෙන්න ඕනේ. හරි. ඉතින් මේක anionic wax එක මේ ඔයාලා පින්තූරයක් දාලා දෙනවා. මම දැන් දැක්කේ. හරි මොනවද තියෙන්නේ? මේ තමයි එක එක wax වර්ග නේද මේ තියෙන්නේ. හරි. right. beeswax හරි. මේ තියෙන්නේ. carnauba wax හරි. sumac wax හරි. paraffin wax හරි. මේක තමයි paraffin wax එක. හරි. ඊට පස්සේ microcrystalline wax හරි. main emulsifying wax හරි. non-ionic emulsifying wax හරි. right. non-ionic emulsifying wax කියන්නේ vegetable derived emulsifiers and stabilizers hurry, offers formulation quick and reliable solution to wide variety of emulsification properties. ඉතින් මේක emulsion හදන්න තමයි අපි ගන්නෙ. ඉතින් emulsifying wax එකේ තමයි emulsifying ointment එකේ main ingredient එක තමයි emulsifying wax කියලා කියන්නේ. හරි. Sir, anionic, non-ionic තියෙනවනේ sir. ඔව් non-ionic එකවත් තියෙනවා anionic එකවත් තියෙනවා නේ. මේ තියෙන්නේ non-ionic emulsifying wax. White pharmaceutical grade හරි. නේද? මේ වගේ එකක් තමයි මේ non-ionic කියන්නේ. right. ඉතින් ඔගේ තියෙන දේවල් ටික දැන් දැක්කනේ. හරි wax වර්ග ටිකක් බලාගත්තා නේද? හොඳයි මේක හොඳට හොයලා තියෙනවා. හරි. ඉතින් මේකේ උත්තර ටික දෙන්න ඕන ටට්ටක් ගාලා අපිට පුළුවන් දැන් මේක දිහා බලන්න මෙහෙම බලන්න. හරි. දැන් කියලා බලන්න. emulsifying wax එකක් ගත්තාම ඒකේ තියෙන දේවල්. hard paraffin හරිද? hard paraffin හරිද? A. answer A. Sir, ඒකෙන් තිබ්බ අර තුන විතරයි නේද sir? නැත්නම් අද ingredient දාන්න පුළුවන්ද sir?
නෑ අපි ඒ තුන තමයි පාවිච්චි කරන්නේ. ඒ තුන තමයි පාවිච්චි කරලා මේ ඒ විදිහට හදන්නේ. hard paraffin දානවද කියන්නේ මේක? පාවිච්චි කරනවා. නෑ hard paraffin අපි මේකද ගන්නෙ නැහැ. හරි? wax එකේදී. උත්තරේ වැරදි. sodium lauryl sulfate හරිද වැරදිද? True. හරි. cetostyrol alcohol True. හරි. liquid paraffin false. false. purified water True. true. right. දැන් මම ඕකම දානවා emulsifying ointment. හරි. true or false on ingredients of emulsifying ointment. දැන් ඔය emulsifying wax නේ කිව්වේ. දැන් emulsifying ointment එකට යනවා. A. හරි. A එකට මම කියනවා liquid paraffin. හරිද? True. right. දෙවෙනි එකට කියනවා මම purified water. True. purified water දානවද? emulsifying ointment එක formula එක දැනගෙන ඉන්න ඕනේ වල ඉස්සල්ලාම. හරිද? මම මෙහෙම කියන්නේ. හරි. අපි මේකට ගන්න නැත්නම් ඔයාලට මේක ලියන්න එකක් නැහැනේ. මේ තියෙන්නේ. හරි. මොකද වෙන්නේ? මේකේ තියෙනවා ingredients methyl ඒ කියන්නේ sorry. ආලෝනේ මේ අවශ්‍ය ප්‍රශ්න පත්‍රය නේද මේක හරි මේකනේ අපි කතා කරේ ප්‍රශ්න ටික මේකේ මෙන්න මේකනේ ප්‍රශ්නේ හරි මේකෙට මම දානවා තව ප්‍රශ්නයක් මේ විදිහටම හරිද මම ඒක මෙන්න මෙහෙම දාන්නම් ඔයාලට එතකොට ලේසි වැඩේ අපි එයි කියලා හිතන ප්‍රශ්නයක් දාන්න හරි මොකද්ද ප්‍රශ්නේ following ingredients of emulsifying ointment true or false මම බලන්නේ මේ ප්‍රශ්නෙම නිකන් මෙන්න මෙහෙම දාන්න මේ ප්‍රශ්නෙම වෙනස් වුණොත් වෙන්න පුළුවන් මේ විදිහට. හරි. මේක දානවා emulsifying ointment කියලා. හරිනේ. right. දැන් දෙනවා පළවෙනි එක. පළවෙනි එක කියනවා මම liquid paraffin. හරිද? liquid paraffin. දෙවෙනි එක දෙනවා මම purified water. හරි තුන්වෙනි එක දෙනවා yellow soft therapy හතරවෙනි එක දෙනවා emulsifying wax හරි පස්වෙනි එක දෙනවා emulsifying wax පස්වෙනි එක දාමු sodium citrate හරි දැන් ඉස්සෙල්ලා කියන්න මට ඉස්සෙල්ලා ඔයාලගේ උත්තර ටික ටක් ගාලා මේක liquid paraffin හරිද? True. purified water හරිද? False. False. yellow soft paraffin හරිද? True. emulsifying wax හරිද?
True. sodium citrate හරිද? උත්තරයක් නෑ. right උඹ බලන්න. මේකට අපි ඔව් මේකට දාගෙන ඉන්න ඕනේ ඉස්සල්ලාම මොකද්ද? අනිවාර්යෙන් මේකේ ෆෝමියුලා එක දැනගන්න ඕනේ. මොකද්ද emulsifying ointment එක ෆෝමියුලා එක? මතකද කට්ටියද? බලමු මම කලින් හදපු මේකත් තිබ්බා ඒක නෑ වගේ. හරි. හරි මතක Sir, white soap paraffin ගන්න නැද්ද? White soap paraffin? white soap no soap paraffin ගන්න ඒක hard වෙන්න පුළුවන් white වෙන්න පුළුවන්. දෙකම ගන්න පුළුවන්. BP එකේ තියෙන white soap paraffin නේ. හරිද? හරි sir. ඔන්න මම ඔයාලට පෙන්නන්නම් ඒකත් එතකොට ලේසි වැඩි. හරි මේ මෙන්න මේකේ තියෙනවා skin ointment ඕම කියලා තියෙනවානේ. right. මේකේ තියෙනවා simple ointment හරි BP ඕනේ emulsifying ointment. මේ බලන්න emulsifying wax තියෙනවා 30%. white soap paraffin මේ BP එකේ තියෙන එක හරිද? British Pharmacopoeia එකේ. white soap paraffin 50% තියෙනවා. liquid paraffin තියෙනවා 20%. ඉතින් මේ ටික තමයි අපි දැනන් ඉන්න ඕනේ. ඔන්න ওই ටික තිබ්බනම් හරි අපිට ලේසි මොනවාද මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. right. දැන් මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ ඊට පස්සේ මොකද්ද? මේකේ දාලා තියෙන BP ද මොකද්ද කියලා බලන්න ඕනේ. ෆෝමියුලා එක මොකද්ද කියලා බලන්න ඕනේ. දැන් අපි ඔන්න උඩ එක බලපුවම ප්‍රශ්නේ තියෙන්නේ හරි following are ingredients in emulsifying ointment. මෙතන BP කතාවක් නෑ. මේකේ අනිවාර්යෙන් soap paraffin එකක් තියෙනවා. හරි liquid paraffin තියෙනවා. හරි soap paraffin තියෙනවා. ඊට පස්සේ emulsifying wax තියෙනවා. හරි මේ purified water වත් sodium citrate වත් නෑ. මේකට yellow soap හරි white soap හරි දෙකකින් ඕන එකක් දාන්න පුළුවන්. හැබැයි BP කියලා තිබ්බොත් ඒකේ තියෙන්න ඕනේ white soap paraffin. හරිනේ? තේරුණාද ප්‍රශ්න දැන්? වතුර නෑ මේකේ. හරි? paraffin base එකක් තියෙනවා. හරි මට මෙන්න මේකත් කියන්නකෝ ඔයාලා. right මේ බලන්න. ඒකෙම අපි ගමු මෙන්න මේ preparation එක. හරි? මේක පෑහෙන කතාවක් අහපු එකක්. හරිද? Whitfield ointment එක. හරි. Whitfield ointment එකටම ওই ප්‍රශ්නේ අදාළ කරොත්. හරි. ingredient true or false on Whitfield ointment. බලන්න මොනවද තියෙන්නේ? benzoic acid තියෙනවා 6%. ඒකෙන් භාගයක් salicylic acid. හරි. emulsifying ointment 91ක් තියෙනවා. හරි ඔය Whitfield ointment එක. right. ඕකේ තියෙන ingredient ටික ඔයාලා සාමාන්‍යයෙන් දැනගන්න. benzoic salicylic emulsifying ointment. හරි. දැන් emulsifying ointment එක තියෙන හින්දා ඒකේ තියෙන දේවලුත් මතක තියාගන්න. මොනවද? yellow soap paraffin හරි white BP හින්දා ඒක white soap paraffin. හරි ඊට පස්සේ liquid paraffin emulsifying wax මේකේ තියෙනවා. හරි එතකොට දැන් මේකත් එක්ක මොනවද දැනගන්න ඕන මොකද්ද? Whitfield lotion එක. Whitfield lotion එකේ ෆෝමියුලා එක දන්න කට්ටිය ඉන්නවද උතන? මතක තබා ගත යුතුයි. benzoic acid මේ වගේම තමයි rectified tincture 91%. ඔව් මේකට දානවා මේවා දිය වෙන්නේ සාමාන්‍යයෙන්. අපි දිය කරන්න දානවා මොකද්ද? co-solvent එකක් ඇඩ් කරනවා. හරි ඒ ඇඩ් කරන්නේ අපි මොකද්ද? ඇසිටෝන් දාන්නේ. ඇසිටෝන් ඇඩ් කරන්න පුළුවන්. ඒ නිසා මේ Whitfield lotion එක ගැන ඔයාලගේ අයිඩියා එකක් තියෙනවනේ. මේ lotion එක ගැන අහන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මම ඒක දාන්නම් මේ තියෙන්නේ Whitfield lotion මේ calamine lotion එක මතක ඇති. මම ඔයාලට මේකත් දෙන්නම්. මේක ඔයාලට ඕන වෙයි. හරි. Goulart solution එක ගැන විශේෂයෙන් මතක තියාගන්න. exam එකේදී මේක අහන්න කියලා හිතන එකක්. හරි Goulart lotion. මොනවද තියෙන්නේ? lips acetate. හරි. freshly prepared and boiled cool water. හරි. ඉතින් මේක ඇයි මේ lead එක්ක මේ freshly prepared cool water දාන්නේ මොකක්ද හේතුව? carbon dioxide හරි lead carbonate විදිහට අවක්ෂේප වෙනවා. සුදු පාට අවක්ෂේපයක් වෙන්නේ. ඒක බලක් ගන්න තමයි අපි මේ වෙලේ උණු කරලා නිවාගත්ත වතුර ගන්නවා. හරි. lotion වල Whitfield lotion මේ බලන්න salicylic acid, benzoic acid හරි තියෙන ප්‍රමාණවල වෙනස් ඈ. acetone තියෙනවා surgical speed නැත්නම් isopropyl alcohol තියෙනවා water to 100 ml. මෙන්න මේක මතක තියාගන්න. ඔයාලට මම ඔන්න තරු කීපයක් දාගන්න Whitfield lotion එක හරි තව තියෙනවා ඉස්සරහට. මේ ටික දැනට මතක මේ දෙක විතරක් දාගන්න. Whitfield lotion එකයි හරි calamine හැමදාම අහන්නේ මට ඉතන මේ පාර අහන්න. අපිට lotion note එක දුන්නේ නැහැ සර්.
ඇහුනේ මොකද external liquid වලින් wet lotion අපි කතා කරන්නේ නැහැ. කතා කරේ නෑ නේ ලෝෂන් ගැන කතා කරේ නෑ shape lotion කතා කරා හ්ම්. wet lotion කතා කරන්නේ. හරි අපි ඒක කතා කරමු ඒක ක්ලාස් එකේ ඉරිදා තිබ්බේ කියන්නේ ලෝක කරේ අපි ඒක කතා කරමු හරි මම මේක ඔයාලට දාන්න ගෲප් එකට දාන්න හරි මේකේ මොකද්ද මම කිව්වේ Whitfield සර් ඉරිදා ක්ලාස් එකට පේපර් එකක් දෙන්නේ නෑ නේද සර්? ඉරිදා ක්ලාස් එකට පේපර් එකක් දෙන්නේ නෑ නේද තාම? ඉරිදා හවස එකද නෑ උදේ පේපර් ක්ලාස් එකට. නෑ මේ පාර එක දැමනේ මේ පාර දාන්නේ මේ ප්‍රශ්න ඔක්කොම කලවන්න මේ හදපු එකක් දාන්නේ මේ ඒක එක්සෑම් ටාගට් කරපු එකක් දාන්නේ මේ පාර. තාම දැම්මේ නෑ. ඒක දාන්නම් මම. හරි. මොකද ගිය සතියේ පේපර් එකේ ඉතුරු ටිකක් තියෙනවා. ඒ ටිකක් කරන ගමන් මේ පාර ප්‍රශ්න කීපයක් මම දානවා. ඒ ටික මේ SCQ වැඩිපුර තියෙන එකක් දාන්නේ. හරි. ඒක අපි කරමු. අනිවාර්යයෙන් කරන්න එකතු වෙන්න කට්ටිය. හරි. රයිට්. හරිනේ ඉමාසිපා සෝරි මේ මොකද්ද විට්ෆීල්ඩ් ඔයින්ට්මන්ට් එකයි ලෝෂන් එකයි දෙකම දැනන් ඉන්න හරිනේ රයිට් එහෙනම් ඔන්න මේක මම පස්සේ දෙන්නම් ඔයාලට දැන් ඕනේ අපි යන් මේකේ ප්‍රශ්නෙට හරි ප්‍රශ්නෙට උත්තර දැන් ඔයාලට මෙතන නම් හොයන්න පුළුවන් මොහොන දෙයක් නැහැ මේකේ තියෙනවා මොනවාද හાર્ඩ් පැරපීන් නැහැ සෝඩියම් ලෝරියල් සල්ෆේට් තියෙනවා මෙතන තියෙනවා සිට්‍රස්ට්‍රයිල් ඇල්කොහොල් තියෙනවා ලික්විඩ් පැරපීන් තියෙනවා පියුරිෆයිඩ් වෝටර් හරිනේ වැඩි මේ ප්‍රශ්නේ හරි රයිට් ඊළඟට කාටද ප්‍රශ්නේ දුන්නේ මං ඊළඟ ප්‍රශ්නේ මේ තියෙන්නේ කවුද ඉන්නේ හරි කවුද ඉන්නේ මෙතන අය ඔයාලට බෙදලා දුන්න කෙනෙක් ඉන්නවද සංකාරී සංකාරී හසාන හරි ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා අය කවුද ඉන්නේ ප්‍රියංගා නේද 16 සර් මගේ. ඔයාගේ 16 ඔයාද මට අර පොතේ එව්වේ නෑ සර්. නෑ නේද මට SMS එකක් කියලා තියෙනවා මේ ඒ යාගේ නම ප්‍රියංකා තමයි හරි රයිට් 16 නේ බෙන්සයිල් පෙරොක්සයිඩ් හරි බෙන්සයිල් පෙරොක්සයිඩ් හරි ප්‍රියංකා උත්තරයක් මේකට එව්වද ගෲප් එකට ඔව් එව්ව සර් මම බලලා එව්වේ ඉන්ටර්නෙට් එකේ මේ උත්තර ටික true false ටික ගන්න බෑ ඒකින්ද. දෙන්න ඔයා මේකට මොකක්ද දැම්ම නේද ගෲප් එකට මම ඒක ගන්න ඔව් සර්. මේ ඩිංගියට එරන්දි පුරවලා ගෲප් ටික මොකක් කරේ මෙසේජ් එකක් දාලා මේ හරි හරි මේකනේ හරි ඔන්න එහෙනම් අපි එනවා හොඳ ප්‍රියංගාගේ උත්තරේ බලමු ප්‍රියංගා අන්තිමටම දෙව්වේ ඔකට උඩින් ඒවල තියෙන්නේ. මේක උඩින් උතන්ට උඩින් තියෙන්නේ. යුමි ඔය තියෙන මේකද අබේවර්ධන කියන්නේ මොකද්ද මේක නේද එම් අබේවර්ධන ඔව් කියන්නේ හරි ඔව් හරි අපි මේක හරව ගමු ප්‍රියංගා මේ නිදාගෙන ඉඳලා වගේ ඒකද තියෙන්නේ නේද ඒක හරව මෙහෙම හරි හරි මට උත්තර ටිකක් එක්ස්ප්ලেইন කරන්නකෝ ප්‍රියංගා ඔය අතරේ මම මේක ගන්නකම් mild to moderate is useful. Mild to moderate acne, true when sir. Is available as cream or gel, true. Can bleach hair and colored fabric. එක නම් මම හරියටම දන්නේ නැහැ ඒක මම course කියලා ගහුවේ. Burning redness of skin are common side effects. ඒක true.
contact with eyes and mouth should be avoided එක true. හරි. මොකද්ද බෙන්සයිල් පෙරොක්සයිඩ් කියන්නේ මොන වගේ එකක්ද? පෙරොක්සයිඩ් එකක්. හරි. බෙන්සයිල් පෙරොක්සයිඩ්. මේ බලන්නද? මම ඔයාලට මේක ටිකක් මෙහෙම කරලා පෙන්නන්නම්. ඔබ බලන්න. බෙන්සයිල් පෙරොක්සයිඩ් මේක අනිවාර්යෙන් වැදගත් එකක්. මොකද මේ බෙන්සයිල් පෙරොක්සයිඩ් අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ? ෆාමසිටිකලි මොකද්ද ඉම්පෝටන්ට් කියන එක අපි බලමු. හරි. මෙන්න බලන්න බෙන්සයිල් පෙරොක්සයිඩ්. බෙන්සයිල් පෙරොක්සයිඩ් ගත්තාම මේ මෙතන තියෙනවා මම මේක පෙන්නන්න. මේ බලන්න මේක පේනවද? හරි. බෙන්සයිල් පෙරොක්සයිඩ් is a chemical compound with structural formula 2, often abbreviated BZO2. In terms of its structure, molecule can be described as two benzyl groups connected by a peroxide. Peroxide එක benzyl group දෙකක් එකතු වෙලා තමයි මේකේ තියෙන්නේ. පේනවද මේ ෆෝමියුලා එකේ C14H10O4 කියලා තියෙන්නේ. මේක තවත් නම් තියෙනවා. benzyl peroxide, හරි dibenzyl peroxide කොහොම කියලා අපි කියනවා. හරි. ඉතින් මේකේ solubility එකක් ගත්තාම poor. Solubility poor, melting point 103 to 105 ඔහොම කියලා කීපයක් තියෙනවා විස්තර ටිකක් නේද? ඉතින් මේක මොකටද වැදගත් වෙන්නේ? ඉෆෙක්ටිව් වෙන්නේ මොකටද? හරි. acne වලට acne වලට ගන්නවා. ගොඩාක් acne preparation වල, ඒ කියන්නේ topical preparation විදිහට මේක පාවිච්චි කරනවා. හරිද? මේ තියෙන්නේ මේක තමයි acne preparation එකේ benzyl peroxide 2.5% එකක් තමයි තියෙන්නේ. ඔයාලා පින්තූර පේනව නේද? මම මෙහෙම ලොක් කරන්න. පේනවනේ benzyl peroxide 2.5%. මම ගන්න 5% එකක් තියෙනවා. හරි. මේක acne වලට ගන්නවා. ඊට අමතරව මේ බලන්න. මේ මොකක්ද? acne වලට මේක පාවිච්චි කරනවා right. දැන් මට ඕනේ subject. right. benzyl peroxide සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් over the counter product එකක් විදිහට gel එකක් විදිහට cleanser එකක් විදිහට හරි spot treatment එකක් විදිහට මේක පාවිච්චි කරනවා. හරි benzyl benzoate වගේ නෙමෙයි මේක benzyl peroxide එක. benzyl benzoate කියන්නේ ටිකක් poisonous එකක්. මේක අපි සාමාන්‍යයෙන් topical skin එකට විතරයි apply කරන්නේ. මේක දාන්නේ නෑ අපි කොහෙද? hair වලට එහෙම දාන්නේ නෑ. නේද? right. ඔන්න බලන්න benzyl peroxide is bad. Benzyl peroxide may not safe for sensitive skin. It is more drying than salicylic acid. So it can lead to more severe irritation. හරි. එහෙමත් කියන්නේ high concentration එක ගන්න. ඒකින්ද අපි low concentration එක කියන්නේ 2.5% වගේ තමයි පාවිච්චි කරන්නේ. right. අපි යම් benzyl peroxide වල side effect වලට. හරි. බලන්න මොනවද වෙන්නේ? burning reaction එන්න පුළුවන්. stinging or burning, itching or හරි මේක ටිකක් ගාපුවාම skin dryness, feeling of හරි flaking, ඒ කියන්නේ පොතු පොතු ගැලවිලා යන්න පුළුවන්, irritation එන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරිද? redness, swelling, peeling ඔය වගේ දේවල් තමයි මේක මේකෙදි එන්න පුළුවන් side effect. right. අපි යම් ප්‍රශ්නයකට. ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. හරි? ප්‍රශ්නේ තියෙනවා is useful for mild to moderate acne. හරිද උත්තරේ? හරියටම හරි නේද? ඔව්. is available as cream or gel. හරිද? true. හරියටම හරි. cream or gel. අපි දැක්කද dosage form. can be bleached, hair and colored fabrics. මොකද කියන්නේ? මොකද කියන්නේ? peroxide එකකින් අපේ hair bleach වෙන්න පුළුවන්. fabric color කරන්න පුළුවන්. හරිද? true නේද? මේක ටිකක් toxic substance එකක්. මේක ඇත්තටම මේ අපේ hair තර නෙමෙයි අපේ ඇඳුම් අපේ හැමත් මේක ස්ටේනින් කරනවා. ඒ තරම් මේවා එකක්. ඒකින්ද අපි සාමාන්‍යයෙන් මේකේ side effect වලටත් කියනවා ස්ටේනින් කියලා කියනවා. මේක උත්තරේ හරි. bleach කරන්න පුළුවන්. right. burning, redness, skin are common side effect. හරිද වැරදිද? true හරි. burning, redness, swelling නේද? අතු පාට වෙනවා, irritation වෙනවා. ඒවා හරි.
contact with eyes and mouth should be avoided. peroxide එකක් වෙන කරපුවාම ගොඩක් වෙලාවට ඒවා avoid වෙන්න ඕනේ ඒවායි කට ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි hydrogen peroxide mouth wash එක හදනවානේ. හරි ඒවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි benzyl කියන්නේ benzoic acid තියෙන එකක් benzyl peroxide. හරි ඒකෙන්ද මේක ටිකක් toxic එකෙන්ද අපි ඇහැට යන එක කටට යන එක ඊතරම් හොඳ නැහැ. ඒ උත්තරේ හරි. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් ආපුවම ඔයාලා නොදන්න ප්‍රශ්නයක් ආපුවම ගොඩක් ඒවා හොදෙන්නේ. හරි පැත්තට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා චුට්ටක් කල්පනා කරලා උත්තර දාන්න දන්නේ නැති මේකක් තියෙනවා. අපි හිතමුකෝ අපි මේක දන්නේ. can bleach හරි hair and color fabrics. මේකට අපිට උත්තරේ ආන්සර් එක නොදා ඉන්න පුළුවන්. ඒක වාසි ෂුවර් නැති එකට හරි අපි දානට වඩා මේ ලකුණු හතර සේව් කරගන්න පුළුවන්. හරි? හරි. දැන් ඔය වගේ කරලා තිබුණ නැද්ද සිලබස් එකේ හැටියට? සිලබස් එකේ මේක තිබ්බේ නැහැ. benzyl peroxide. හරි? සිලබස් එකේ මෙහෙමයි dosage form කියලා තියෙනවා. ඒකේ benzyl peroxide කියලා දාලා නැහැ. අපිට තියෙන්නේ dosage form වල hydrogen peroxide. peroxide ගැන කතා කරද්දී hydrogen peroxide විතරයි තිබ්බේ. හරිද? එතකොට අර පේපර් එකේ මේ ගොඩක් තිබුණේ නිකන් සාමාන්‍යයෙන් සිලබස් එකෙන් එහා ගියවනේ. දර පළවෙනි ප්‍රශ්න දෙක වුණා. ගොඩක් ඒව එහෙම තමයි. ඒ කියන්නේ සිලබස් එකේ පොඩි නමක් දාලා තිනවා. අපි ඒක මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ හැංගිච්ච තැනක තියෙන නම. ඒක වැඩක් නෑ එහෙම. හරි? කියන්නේ සමහරවිට දැන් මෙතන තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන අපිට ඉතින් පෙරොක්සයිඩ් ගැන අපි හොයන්න ඕනේ. ඔන්න බෙන්සයිල් පෙරොක්සයිඩ්. හරි? එතකොට සමහර දේවල් තියෙනවා අපිට ලේසියකින් ලකුණු ගන්න දෙන්නේ අර ශිෂ්‍යත්වයේ වගේ තමයි. සිලබස් එකේ පිට සමහර පොඩි වචනයක් දානවා. මේකෙත් එහෙම තමයි. පොඩි දෙයක් දාන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්න ඕනේ? චුට්ටක් අපි ඔය ඒ දේවල් ගැන අපිට නිතර ටච් වෙන්නේ නැති දේවල් ගැන සිලබස් එකේ ටච් කරන්න වෙනවා. හරි? මේ පාරත් ගියාම මේ පේපර් එක හැදුවොත් තව ටිකක් දරුණු වෙයි. හරිද? මේ හදපු ගිනාම හැදුවොත්. හරි. සර් ඔව් කියන්නේ. සර් මේ ප්‍රශ්නය ඇතුළතමද ලකුණු අඩු වෙන්නේ නැත්නම් මේ ඒ අඩු වෙන ලකුණු ඍණ විදියට ඊළඟට යනවද? නෑ ප්‍රශ්නේ ඇතුළේ විතරයි. ආයේ වෙන ප්‍රශ්නයකට ගෙනියන්නේ. දැන් මේකේ අපි හිතමුකෝ 3ක් වැරදිලා 2ක් හරි ගියා කියලා. ඒක ඍණ එකයිනේ. හරි? ඒ ඍණ එක ඒ ප්‍රශ්නෙට බිඳුවයි කියලායි දාන්නේ. ලකුණු නෙමෙයි. ඍණ එක මේකට ගෙනියන්නේ ඊළඟට ගෙනියන්නේ. හරිද? ඒ ප්‍රශ්නේ ඇතුළේ විතරයි. ඒකයි හැම වෙලෙම මම කියන්නේ දන්නේ නැති එක ප්‍රශ්නේ ඇතුළේ මාක් කරන්න එපා. ඒතකොට හරියන්නේ වගේ අඩු වෙනවා. ඒ කියන්නේ අපි දුන්න දැන් මෙතන තියෙනවා ස්ටේට්මන්ට් 250 ඒවා 5ක් 250. ඔයාලා 250ම මාක් කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. මාක් කරන්න එපා 250. හරි? ඔයාලා 30ක් ඇතෑරියත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඒ කියන්නේ 30ක් ඇතෑරියොත් හරියට ෂුවර් නැති 30ක් ගහනවා. හරි? ලකුණු 30ක් අඩු වෙනවා ඔයාලගේ. වැරදුනොත් 30ක්ම අඩු වෙනවා. ඊට වඩා හොඳයි ඒ 30 සේව් කරගෙන හරි ගන්න නැත්නම් මාක් නොකර ඉන්නේ. හරි? ඒක කරන්න අනිවාර්යෙන් හදිසියට ඔක්කොම මාක් කරන්න ඕනේ කියලා මාක් කරා යන්න එපා කවදාවත්. හොඳම උදාහරණ කියන්නම් මම අනුරාධපුරේ 2012 ක්ලාස් එකේ හිටියා වයසක අංක කෙනෙක් අවුරුදු 60ක් විතර මහවැලියේ මේ ටීఓ කෙනෙක්. හරි? එයාගේ 146ක් හරි මේ 250 තිබ්බ කාලේ නෙමෙයි ප්‍රශ්න 40ක් තිබ්බේ ප්‍රශ්න 200ක් තිබ්බ කාලේ 146ක් හරි හරිද එයාගේ ප්‍රශ්න 26ක් කියන්නේ ආන්සර් 26ක් වැරදි 26ක් වැරදි යා මාක් කරලා නැතිව තිබ්බා ඒ 26 අඩු වුණා අරකින් කීයද 120යි හරි එතකොට බලන්න එයාගේ පේපර් එක පාස් වෙන්න තිබ්බේ ලකුණු ඔය 120න් හම් වෙන ලකුණු 60යිනේ පේපරේ MCQ එකට 60න් 120ක් හරි කියන්නේ 200න් සාමාන්‍ය ලකුණු හම් වෙනවා 38ක් 36ක් වගේ හම් වෙනවා. ඉතින් ඒක නැති වුණා යාට අර වැඩේ හින්දා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලකුණු 42ක් 45ක් විතර ගන්න තිබ්බ එක නැති වුණා. එහෙනම් හැම වෙලෙම ලකුණු කරන්න එපා ඔක්කොම ලකුණු කරන්න යන්න එපා. දන්නේ නැත්නම් ඒක අත්හැරලා යන්න. හරි? ඒක ගොඩක් වාසි එහෙම කරනවා. කනාසුත් ගහන්න යන්න එපා. ගැහුවොත් වැඩේ පවුල් වෙනවා. හරි?
ඉතින් පාස් වෙන්න නම් ওই දේවල් කරන්න වෙනවා. ෂුවර් නැත්නම් කිසිසේත්ම ලකුණු කරන්න එපා. හරි? රයිට්. මාක් කරලා ඉවරලා නැවත ආයේ ඒක වැරදි හරි එක හොයාගත්තොත් එහෙනම් මොකද කරන්නේ සර්? මාක් දැන් අපි කරන්නේ කළු පෑනෙල් වලින් මාක් කරන්නේ. ඔව්. මේ ඒකට ඉස්සෙල්ලා පැන්සලක් පාවිච්චි කරන්න. හරි? ඒකත් වෙලා යන වැඩක් වෙයි ඈ. මේ ඉස්සෙල්ලා ෂුවර් නැති ඒවා තියෙනවනේ ඒවා පැන්සලෙන් මාක් කරන්න. ෂුවර් මේවා පෑනෙන් මාක් කරලා තියන්න. හරිද? ඊට පස්සේ ඒක අයවාට උත්තරේ හොයාගන්න පුළුවන් වුණොත් ඒක මාක් කරලා ඉවරලා මේවා කරන්න. හසිත ඉන්නවද? ඒතකොට සර් අමතක වෙලා ගියොත් එහෙම සර් පැන්සලෙන් මාක් කරපු එක. ඉතින් ඒක ඒ ප්‍රශ්නේ ඉස්සරහින් පැන්සල් පොඩි ඉරි කැල්ල ගහලා තියාගන්න. ඒ ෂුවර් නැති. ඒකයි සර්. මේ ආන්සර් ෂීට් එකේ පොඩි ඉරක් ගහලා තියාගන්න ඒක. අවුද ගිය පාර එක්සෑම් එක ලියපු කෙනෙක් ඉන්නව මෙතන? ඉසං කලිවල? නෑ නේ. නෑ සර්. අවුද ලියපු කෙනෙක් ඉන්නව නවෝදනේ? ලිව්වද? නෑ නේ. ලියපු කෙනෙක් නෑ හසිත නෑ නේ මෙතන. ක්ලාස් එක යන්න නෑ නේ. හසිත තමයි ලිව්වේ. සර් මම ලිව්වා. කවුද? නවෝදනේද? ඔව් සර්. හරි. ඔයා මොකෙන්ද මාක් කරේ? පෑනෙන්ද පැන්සලෙන්ද? පෑනෙන් සර්. පෑනෙන්නේ. ඒකේ තියෙන්නේ අර මේ කළු පාට බෝලේ මාක් කරන්න තියෙන්නේ නේද? පාට කරන්න තියෙන්නේ. නැත්තම් ඉරි ඔව් ගන්න. සර්. පාට කරන්න ඔව්. නේ. පාට කරන්න. එහෙනම් ඉතින් අර වැඩේ තමයි ඉතින් කරන්න තියෙන්නේ. ෂුවර් ඒවා විතරක් පාට කරලා අන්ෂුවර් ඒවා මාක් කරලා තියන පාට කරන්න එපා මාක් කරලා තියාගන්න. හරි? ඉරි කැල්ලේ. අවසානයේදී ආපහු සැරයක් බලන්න. ෂුවර් නැත්තම් මම නම් කියන්නේ ඒක අතහැරලා යන්න අපරාධයක් වෙනවා. ඒක වැරදුනොත් වෙන්නේ. ඔයාලගේ හරි ගානෙන් තමයි ඒක අඩු වෙන්නේ. හරි? රයිට්. ඊළඟ ප්‍රශ්නේ කාටද තිබ්බේ? අය කවුද ඉන්නේ? මට සර් දුන්නේ. නවෝදන කීයද? 17 වෙනි ප්‍රශ්නේ සර්. 17. ඉතින් රයිට්. 17 වෙනි ප්‍රශ්නේ. මොකද 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ? මෙහෙම නේද? හරි මම 17 වෙනි ප්‍රශ්නේ මෙතන ගන්නම්කෝ ඔයාලා මාකේ චූටියට නෙපෙන්නේ. සර් මම උත්තරේ එව්වා ගෲප් එකට සර්. එව්වා. ඔව් සර්. හරි වෙන්නේ ප්‍රශ්නේ. හරි අපි ගෲප් එකේ බලමු ඔයාලා එවපු එක. රයිට්. නෝදනී මම දැක්කද යන්නේ. අන්තිමට දෙව්වේ මේක නේ. රයිට්. ඔව් සර්. හරි මේ තියෙන්නේ. Following naturally occurring compounds are correctly paired with the chemical family to which it belongs. ඒක ප්‍රශ්නේ නිකන් අවුල්ලාගේ නේද? The following naturally occurring compounds are correctly paired with the chemical family to which it belongs. හරි. ඒ කියන්නේ මේ කොග්නසි වලින් මේ ප්‍රශ්නේ එන්නේ. හරි. මොන ෆැමිලි එකකටද මේක අදාළ? හරි. right. දැන් අපි මේක යන්න කලින් අපි කියයි යම් බලන්න ඔයාලා ඉගෙන ගත්ත ෆැමිලි මේ sorry මේ chemical group මොනවද කොග්නසි වලදී? මතකද? terpenoid, alcohol, alkaloid. හරි. ඊට පස්සේ හරි මොනවද? glycoside, resin. හරි. මොහොම ගොඩක් ඒවා ඉගෙන ගත්තා නේද? ඔයාලට මතකද දන්නේ? ෆාමකොග්නසි වල මෙහෙම කෙමිකල් කම්පවුන්ඩ් තියෙනවා කියලා. හරි? රයිට්. මම ඒවා දැන් පෙන්නන්න ඕනේ නෑ නේද? හරි. දැන් මෙන්න මෙහෙමයි මේකේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. දැන් උත්තරේ ඔයාගේ. මේකේ තියෙන්නේ. right. මේ තියෙන්නේ chemical family එකයි අහන්නේ. හරි. සරලව අපි දන්නවා. හරි. alkaloid ඇවිල්ලා මේ alkali like substances. ඒවා තියෙනවා propane alkaloid. හරි. pyridine piperidine. හරි. ඊට පස්සේ තව තියෙනවා ගොඩක් indole alkaloid.
හරි ඔය වගේ වර්ගීකරණයකුත් කරනවා අපි. හරි ඒව අඳුර ගන්න ටෙස්ට් එකක් කරනවා. හරි ඔයාලට මතකද දන්නේ මම චූට්ටක් ඔන්න මේක පෙන්නන්නම් මේ අතරේ මේක යන ගමන් හරි. හරි මේ තියෙන්නේ. ඔයාලට ඒකත් වටි මම හිතන්නේ ඇල්කලොයිඩ් අඳුනා ගැනීමත් අහනවා. හින්දා ඒක චුට්ටක් දැනන් ඉන්න හොඳ මම කියන්නම්. ඉන්න මේක. හරි මේක පේනවද ඔයාලට? අල්ක. අද්දී අදී. තින්. හරි මේක පේනවද ඔයාලට? ඇල්කලොයිඩ් වර්ගීකරණය දැනන් ඉන්න ඕනේ. ඇල්කලොයිඩ් එකක් කියන්නේ මේ වගේ හරි ස්ට්‍රක්චර් එකක් තියෙන එක නයිට්‍රජන් කාණ්ඩයක් තියෙන එක. උන් ඇල්කලොයිඩ් එක. ඉතින් මේකේ කැරක්ටරිස්ටික් මොනවද? බීටා ටේස් හරි. ඊට පස්සේ ඇමයිනෝ ඇසිඩ් වලින් හැදිලා තියෙන්නේ හරි. ඊට පස්සේ මේක ඇවිල්ලා ඇල්කලි ලයික් සබ්ස්ටන්ස් එකක් හරි සෝල්ට් එකක් සාමාන්‍ය කම්පවුන්ඩ් ඔෆ් මර්කරි ගෝල්ඩ් ප්ලැටිනම් ඒවත් එක මොකද හෙවි මෙටල් එක මේ ප්‍රතික්‍රියා කරනවා. කියන්නේ ප්‍රෙසිපිටේෂන් එකක් දෙනවා. ඒකින්ද මේව තමයි අපි පාවිච්චි කරන්නේ හෙවි මෙටල් තමයි පාවිච්චි කරන්නේ අඳුර ගන්න. හරි. ඔය වගේ දේවල් කීපයක් අපි මේකෙදි කරනවා. ඉතින් ඇල්කලොයිඩ් වර්ගීකරණයකුත් කරනවා. ප්‍රොපර්ටිස් ටික මතක තියාගන්න ඇල්කලොයිඩ් එක. හරි. right. මේවා බාස්මික සංයෝග. හරි. right. මේකේ වර්ගීකරණය තමයි ඔයාලට ඕන වෙන්නේ uses of alkaloid. හරි. හරි alkaloid වල pharmacological action මොනවද කියලා exam එකේදී අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. මොනවද pharmacological action කියලා. හරි. ඔයාලට පේනවද දන්නේ? දුක්ඛ කරන්න ෆෝන් වලින් බලනවා පේන්නේ මේක. හරි. මේ බලන්න. analgesic action එක. හරි. ඊට පස්සේ central nervous system එක stimulate කරන එක. midriatic කිව්වේ ඇහැ dilate කරනවා. මේ D අකුරෙන් මතකනේ dilation. හරි atrophy. හරි meiotic කිව්වේ constriction. ඒ කියන්නේ පැත්ත. physostic මේ පිලෝකාපි. හරි ඇහි pupil එක dilate කරන ඒවා සහ කුඩා කරනවා. epidrain. හරි blood pressure එක වැඩි කරන්නේ. හරි ඊට පස්සේ reserpine. හරි මොකද hypertension එකදී මේක පාවිච්චි කරනවා. ඉතින් මේ ඇල්කලොයිඩ් හදන විදිහ ඌ අපිට සර් නාකොටික් කියන්නේ මොනවද සර්? නාකොටික් කියන්නේ ඩේන්ජරස් ඩ්‍රග්. ඒ කියන්නේ අපේ ඇඟට ගත්තාම ඒක භාවිතා කරන්නේ හරිම ලිමිටඩ් විදියට. ඒ කියන්නේ ඒක හිතන ගැන හැම කෙනාටම පාවිච්චි කරන්න බෑ. ඒක ඩේන්ජරස් ඩ්‍රග්. ඒකෙන් ඉන්න පුළුවන් ඉෆෙක්ට් එක ලොකු වෙනසක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක ගොඩක් සීමා කරලා දෙන්නේ. ඒකට ඇඩික්ට් වෙන්න පුළුවන් මිනිස්සු. හරි. ඒකයි නාකොටික් කියන්නේ අන්තරායකාරී ඖෂධ. හරි. ඒවා වෙනම අපි ෆාමසි එක තියද්දිත් ලොක් ඇන් කී. හරි. ඒක ලොක් කරලා තියන්න ඕනේ. එක කෙනාට අහුවෙන් තියන්න බෑ. ඒක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය එක්කෙනෙකුට විතරයි. එයා විතරයි ඒක හැන්ඩල් කරන්න ඕනේ. හැමෝටම දෙන්නේ නැහැ. ඈ? හවුනේ. නාකොටික් කියන වචන ඒක එක්ෂන් එකද? ෆාමකොලොජිකල් එක්ෂන් එකද ඒක? නාකොටික් කියන්නේද? නෑ නාකොටික් කියන්නේ ඒකේ ස්පෙસિෆික් වචනයක් ඒකට තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි ඩ්‍රග් එකක් විශේෂයෙන් වෙන් කරලා අඳුර ගන්න අපි කියන්නේ නාකොටික් කියන්නේ අන්තරායකාරී කියන වචනේ තමයි ඒකේ තේරුම සිංහලෙන්. නේ ඩේන්ජරස් කියන එක ඒ නැත්තම් ඇක්ෂන් එකක් ගැන නෙමෙයි උතන කියන්නේ. හරි නාකොටික් කියන්නේ අපේ මූඩ් එකට හරි අපේ බිහේවියර් එක කියන්නේ හැසිරීම පාලනය කරන ඩ්‍රග් එකක් තියෙනවා අපි ඒකට කියන නාකොටික් කියලා. හරි තේරුණාද ඒක? ඒ කියන්නේ මෙහෙමත් කියනවා නැචරලි ගන්න. හරි අපේ ෆිසියොලොජි එක විනාශ කරනවා. හරිද? ඒකද කියන්නේ සර්? අහුනේ. ඩිපෙන්ඩන්සි ඒකද කියන්නේ නාකොටික් කියලා? නෑ ඩිපෙන්ඩන්සි කියන්නේ වෙන්නේ. ඩිපෙන්ඩන්සි කියන්නේ අපි ඇඩික්ට් වෙනවා කියන එක. ඒක මතලඳා පොතනවා කියන එක. ඒක වෙනස්. නාකොටික් කියන්නේ නාකොටික් වලට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඩිපෙන්ඩන්සි එන්න පුළුවන්. නාකොටික් කියන වචනේ තේරුම තමයි අර අපි කියන්නේ අන්තරායකාරී කියන එක. ඒ කියන්නේ මේ ඩ්‍රග් එක ගත්තාම මොකක් හරි කිමිකල් කම්පවුන්ඩ් එකක් නැචරලි ගන්න එක අපේ ඇඟට
බලපෑම ඇති කරන අපේ mood එක behavior එක change කරන්න පුළුවන් විදිහ එක. හරි. ඒ වගේ එක තමයි අන්තරායකාරී ඖෂධයක් කියන්නේ. narcotic drug එකක්. narcotic කියන්නේ මේ මොකක්ද chemical group එකක් නෙමෙයි ඒක. හරි. ඒ කියන්නේ ඒක අපේ ඇඟේ physiology එක වෙනස් කරන්න පුළුවන් drug group එක. ඒකයි අපි ඒක narcotic කියලා විශේෂයෙන් නම දාන්නේ. කියන්නේ ඒවා ගත්තාම අපේ ඇඟ විශාල වෙනසක් කරනවා. mood එක behavior එක ඒ වගේ දේවල් සෑහෙන්න වෙනස් කරනවා. දැන් අනිත් drug වලින් mood එකේ behavior එක ලොකුවට වෙනස් කරන්නේ නැහැ. හැබැයි මේ drugs ගත්තාම ගොඩක් ලොකුවට වෙනස් කරනවා. ඒකින් අපි ඒවට කියනවා narcotic drugs කියලා. මේකේ හරිනේ රසායන අය තව විස්තර ඕනේද? හරි සර් thank you sir. බලන්න මේ ඇල්කලොයිඩ් වලට කරන ටෙස්ට් එක වැග්නර්ස් ටෙස්ට් red brown precipitate මේ ටෙස්ට් එක මේ පාර බලලා යන්න. මේකටයි ඇල්කලොයිඩ් වලටයි emulsion identify කරන ටෙස්ට් එකයි. හරි? ඔය ටික බලලා යන්න මේ පාර අන්තිමට. හරි? මේ ටෙස්පෝ ඇල්කලොයිඩ් වැග්නර්ස් ටෙස්ට් එක. හරි? reddish brown precipitate එකක් දෙන්න. හරි වැග්නර්ස් ඒ කියන්නේ මේ ඇල්කලොයිඩ් එකට අපි දැම්මොත් එහෙම වැග්නර්ස් සොලියුෂන් එකකින් චුට්ටක් ඒකේ අවක්ෂේපයක් දෙනවා රතු පාට දුඹුරු පාට එකක්. හරි? ඒ තමයි ඒකේ තියෙන්නේ අයඩීන් දිය කරලා තියෙනවා පොටෑසියම් අයඩයිඩ් වල. හරි? ඉතින් මේ අයඩීන් සොලියුෂන් එකක් තමයි දාන්නේ. ඒක දාපු ගමන් අවක්ෂේප වෙනවා. හරි? ඊට පස්සේ මේයර්ස් ටෙස්ට්. ඒකෙත් මොකද ක්‍රීම් කලර් ප්‍රෙසිපිටේට් එකක් දෙන්නේ. ඒකේ තියෙන්නේ පොටෑසියම් මර්කියුරික් අයඩයිඩ්. හරි? ඒක දාපුවම මොකද වෙන්නේ? මේකෙදි අවක්ෂේපයක් වෙනවා ක්‍රීම් කලර් එකක්. හරි? right. ඊට පස්සේ ඩ්‍රැගන් ඩ්‍රොප් ටෙස්ට්. හරි? ඒකේ ඔරේන්ජ් ප්‍රෙසිපිටේට් එකක් දෙන්න. ඒකේ තියෙන්නේ පොටෑසියම් බිස්මත් අයඩයිඩ් සොලියුෂන් එක. හරි? පොටෑසියම් බිස්මත් අයඩයිඩ් සොලියුෂන් එක. ඊට පස්සේ හේගර්ස් ටෙස්ට් yellow color precipitate. හරිද? right. ඒකේ දෙන්නේ මොකද්ද? picric acid. හරි? ඒකේ තියෙන්නේ saturated picric acid. ඒකේ තියෙන්නේ yellow color precipitate එක. දැන් මතක තියාගන්න මෙන්න මේ ටෙස්ට් හතර. Wagner's කියපුවාම red brown precipitate එක. Mayer's කියපුවාම cream color. හරි? Dragon drop කියපුවාම orange color. හරි? Hager's කියපුවාම yellow color. අනිත් ඒවා වුණේ tannic acid. හරි? Fowler's test ඕවා ඔයාලගේ සිලබස් එකේ නැහැ. අර හතර තියෙනවා. ඔන්න ඇල්කලොයිඩ් නාමකරණය කියන්නේ වර්ගීකරණය. ඉතින් පිරිඩීන්, පිපරිඩීන්, propane, quinolin, isoquinolin, indol, imidazole, steroid, alkaloid amine, purine. ඕවා තමයි ඇල්කලොයිඩ් වර්ග. හරි මේ තියෙන්නේ ගොඩාක් කිව්වා අපි කතා කරන මේ ප්‍රධානම ඒවල ඇරික් කියන්නේ alkaloid ඔක්කොම narcotic නෙමෙයිනේ. නෑ. ඇල්කලොයිඩ් ඔක්කොම නාර්කොටික් නෙමෙයි. හරි? ඒවා නාර්කොටික් එකකින් කොටසක් විතරයි. විශේෂයෙන් ප්‍රෝපෙන් වගේ ඒවා. හරි? මෙන්න මේ ඇරිකා මෙන්න මේ වගේ සයන්ටිෆික් නේම් මේ පාර අහන්න ඉඩ තියෙනවා. ඊයේ පාරත් අහලා තිබ්බා. හරි? ඇරිකා. හරි? ඇරිකොලින්. මේ කියන්නේ මේ පුවක් වර්ග නේද? ලොබේලියා. ලොබෙලින්, නිකොටින්. නිකොටින් ගන්නේ මොන ශාකයෙන්ද? නිකොටින් ගන්න ශාකය මොකද්ද? මතකනේ. දුම්කොළ ශාකය. දුම්කොළ. ඔව් දුම්කොළගේ විද්‍යාත්මක නම මොකක්ද? අපි දන්නේ. නිකොටිනා ටොබැකම්. ටොබැකම්. හරි? මේ තියෙන්නේ දැකලා නැත්නම් බලාගන්න. නිකොටිනා ටොබැකම්. හරි? මේ තියෙන්නේ නිකොටිනා ටොබැකම් පේනවනේ. right. right මම මේ ලබන සතියේ මේ ෆාමකොග්නසි පටන් ගන්නවා බදාදා ක්ලාස් එකේ. ඒකට ඕනනම් කරමු නැති කට්ටිය එකතු වෙන්න. right. බදාදා කීයේද සතියෙන්නේ? බදාදා හවස 4:00 ඊට පස්සේ මොකද මේ පාර එක්සෑම් කරන අයට සපෝට් කරන්න තමයි ඒ කරන්නේ හැම ක්ලාස් එකකම වෙනස් සබ්ජෙක්ට් ටිකක් කරන්නේ. හරි ඒකයි මම හිතන්නේ කරන්නේ ඔයාලට කවර් කරගන්න එපා. තියරි නැතුවනේ සමහර අය එක්සෑම් එකට යන්නේ. ඒකින්ද ඒ ටික කවර් කරන්න ඕනේ මම මේ ක්ලාස් වල දන්නේ ඇරිකා.
පුවක් දන්නවනේ මේවා නම් දන්නවනේ right එරිකා right මේ තියෙන ලොබේලියා හරි දැන් ඔයාලට මම පෙන්නන්න ඕනේ ප්‍රෝපේන් ඇල්කලොයිඩ් මෙයා තමයි ප්‍රබලම එක්කෙනා ප්‍රෝපේන් හරි මේ බලන්න බෙලඩෝනා හයෝසියාමස් ස්ට්‍රැමෝනියම් එට්‍රොපීන් හරි ස්කොපොලාමයින් කොකා කොකේන් හරි මේකේ තියෙන ප්‍රබලම ඒවා තියෙනවා මේ තියෙන බෙලඩෝනා ඇට්‍රොපා හරි බෙලඩෝනා ඇට්‍රොපා තමයි මේකේ ඉතිහාසම නම හරි ඉතින් ඔය වගේ නම් ටික දැනන් ඉන්න ඕනේ මම නම් ටික හදලා දෙන්නම් ඔයාලගේ ගෲප් එකට දාන්නම් මේ තියෙන ඇට්‍රොපා බෙලඩෝනා හරි ලෙචුරා ස්ට්‍රැමෝනියම් හයෝසියාමස් නයිජර් ඕම තියෙන මම ඒවා හදලා දාන්නම් ප්‍රශ්නයක් කරන්න ඒව දාන්න හරි right ඊට පස්සේ ඔයාලම කතා කරන මොකද්ද කොකේන් එරිත්‍රොසයිලම් කොකා හරි right ඒ තියෙන්නේ සින්කෝනා හරි සින්කෝනා ශාකේ දන්නේ නැති නේද පොත්තනේ මේකේ ගන්න ඇති සින්කෝනා බා හරි right සින්කෝනා කැලිසායා හරි නේද right සක්සිරුපා දෙකම තියෙනවා හරි දැන් මේක නෙමෙයි ඕනේ ඔයාලගේ ප්‍රශ්නෙට යන්න ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම එකක් opium the following naturally occurring compounds are correctly paired with chemical family to which it belongs opium කියන්නේ මොකද glycoside එකක් හරි opium කියන්නේ glycoside එකක්ද false opium කියන්නේ ඇවිල්ලා මොන වගේ එකක්ද ඒක ඇවිල්ලා opium වල මොනවද තියෙන්නේ ප්‍රධාන ingredient තුනක් නේද morphine morphine codeine tibaine ඔය තුන තමයි morphine වල ප්‍රධානම තියෙන්නේ ඒක ඇවිල්ලා alkaloid එකක් හරි alkaloid එකක් right එතකොට මට මේකේ ප්‍රශ්නේ කියනවා මෙහෙම එකකුත් මොකද්ද මේ ප්‍රශ්නේ ග්ලයිකෝසයිඩ් කතාවක් තියෙනවා ග්ලයිකෝසයිඩ් කියන්නේ මොනවද ප්ලාන්ට් කෙමිකල් එකක් සුගර් පාර්ට් එකක් තියෙනවා ග්ලයි කියන්නේ ඒකයි සුගර් ප්ලාන්ට් එකක් තියෙනවා ඒක ඇවිල්ලා ප්ලාන්ට් කෙමිකල් එක සුගර් පාර්ට් එකක් එකතු කරනවා අපි කියන එකට ග්ලයිකෝසයිඩ් එකක් ඒක හાર્ට් එකට බලපෑම ඇති කරනවා අපි කියනවා කාඩියක් ග්ලයිකෝසයිඩ් හරි glycoside වල දන්නේව කියන්න බලන්න හොඳටම දන්නේව digitoxin හරිනේ glycoside right එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ opium කියන්නේ glycoside එකක්ලු ඒක උත්තරේ හරිද වැරදිද false ඒක ඇවිල්ලා alkaloid එකක් හරි alkali like substance එකක් හරිද ඒකේ nitrogen group එකක් තියෙනවා ඒ nitrogen atom එකක් තියෙනවා හරිද right උදාහරණ මේ දෙන්නේ cocaine nicotine strychnine caffeine morphine pilocarpine atropine ephedrine හරි මේවා ඇවිල්ලා මොනවද alkaloid ගැන පාඩම බලන්න එතකොට මේ ඇවිල්ලා එක එක alkaloid vinca alkaloid imblastine vincristine හරි අර අපි කියන්නේ මිනිමල් වල තියෙන්නේ Catharanthus roseus හරි ඒ වගේ තියෙන ඒවා right දෙවනි එක දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද ඒකේ අවිම්බ්ලාස්ටින් කියන්නේ ඇල්කලොයිඩ් එකක්ලු හරිද වැරදිද අවුදනින්ම මේක එක්ස්ප්ලেইন කරන්න නවදනි විම්බ්ලාස්ටින් හරි මොන ඇල්කලොයිඩ් එකක්ද කියන්න බලන්න වින්කා ඇල්කලොයිඩ් එකක් හරි ඒකේ විද්‍යාත්මක නම Catharanthus roseus මොනවද මේ වගේ පාවිච්චි කරන්න මොකටද cancer ahune cancer drugs අන්න හරි කැන්සර් ඒ කිව්වේ
ගොඩක් වෙලාවට Hodgkin disease හරි cancer කියන්නේ ඒ කියන මොකද ලියුකේමියා වගේ ඒවට පාවිච්චි කරනවා හරි කියන්නේ ඔන්කෝ හිමටෝ කැන්සර් නේද ඒ කියන්නේ හිමටෝ ඔන්කෝ හරි ඒ කියන්නේ බ්ලඩ් කැන්සර්ස් වලම මේක පාවිච්චි කරන්නේ හරි right වින්කා ඇල්කලොයිඩ් බලන්න වින් බ්ලාස්ටින් මේක ඇවිල්ලා මොකද්ද උත්තරේ වින් බ්ලාස්ටින් කියන්නේ වින්කා ඇල්කලොයිඩ් එක ඒකේ තියෙනවා වින් ක්‍රිස්ටින් තියෙනවා වින් බ්ලාස්ටින් තියෙනවා ඔය දෙකම අදාළයි මේකට උත්තරේ වින් බ්ලාස්ටින් කියන්නේ ඇල්කලොයිඩ් එකවල උත්තරේ හරිද වැරදිද true හරිනේ right ඊට පස්සේ එනවා ඊළඟ එකට එකේ රෙසපීන් කියන්නේ ටර්පිනොයිඩ් එකක් මොකද්ද රෙසපීන් කියන්නේ නවෝදනී රෙසපීන් මොන ගෲප් එකකට අයිති වෙන්නේ alkaloids sir. ඇල්කලොයිඩ් එකක් රෙසපීන් ගන්න මොන ශාකයෙන්ද රවුල්ෆියා සර්පෙන්ටිනා විද්‍යාත්මක නම හරි right එතකොට මේක ටර්පිනොයිඩ් එකක් මොකද ටර්පිනොයිඩ් කියන්නේ ටර්පිනොයිඩ් වල දැකලා තියෙනවද ටර්පීන් ඩෙරිවේටිව්ස් දැකලා තියෙනවද ටර්පිනොයිඩ් නැද්ද මට මේකේ ටර්පිනොයිඩ් පෙන්වන්න පුළුවන් දැන් ටික පොඩි වෙලාවක් යයි ඒක පෙන්වන්න නේ හරි කමන්නේ ටර්පිනොයිඩ් අපි පාවිච්චි කරන එක එක දේවල් වලට ටර්පීන් පාවිච්චි කරන උදාහරණයක් ගොඩක් ඒ වගේ වොලටයිල් ඔයිල් තමයි ටර්පිනොයිඩ් වල තියෙන්නේ. ඉතින් ටර්පිනොයිඩ් අපි පාවිච්චි කරනවා අපේ essential oil විදිහට පාවිච්චි කරන ඒ කියන්නේ pharmaceutical preparation වලට ටර්පිනොයිඩ් ඕන තරම් පාවිච්චි කරනවා. හරි. right. මේක ඇවිල්ලා රෙසපීන් කියන්නේ ඇල්කලොයිඩ් එකක් උත්තරේ වැරදි. හරි ඊළඟ එකටත් යන්නකො මම උන්වහන්සේ ඔක්කොම කරන්න ඉවරගෙන මේ විදිහ කැස්කාරා කියන්නේ මොකද්ද ග්ලයිකෝසයිඩ් එකක් හරිද හරි sir. හරි කැස්කාරා කියන්නේ ග්ලයිකෝසයිඩ් එකක් තමයි ගොඩාක් වෙලාවට මේක අපි පාවිච්චි කරනවා මොනවද මේවා අපි ලැක්සේටිව් වලදී මතක ඇති සෙනා එහෙම නේද සෙනා කියන්නේ ග්ලයිකෝසයිඩ් එකක් සෙනසොයිඩ් තියෙනවා එකේ හරි ඊට පස්සේ derive from plant sena aloe හරි කොමාරිකා ශාකයෙන් එහෙම මේවා ගන්නවා ඉතින් ග්ලයිකෝසයිඩ් එකක් තමයි උත්තරේ හරි ඊට පස්සේ අපිට හම් වෙනවා මෙන්තෝල් කියන්නේ ස්ටීරොයිඩ් එකක් මෙන්තෝල් කියපුවම මේක ඕල් කියලා කැලලක් වෙනවා ඒක ඇල්කොහොල් එකක් නේද ඒක ස්ටීරොයිඩ් එකක් නෙමෙයි ස්ටීරොයිඩ් නෑ කියනවා derived from lipid කියලා හරි ලිපිඩ් වලින් තමයි ස්ටීරොයිඩ් හැදෙන්නේ right මේක උත්තරේ මොකද කියන්නේ මෙන්තෝල් කියන්නේ ස්ටීරොයිඩ් එකක්ද false sir. false නේද හරි මේ ප්‍රශ්නේ හොඳට කරලා දෙනවා නේද හරි right එහෙනම් opium glycoside එකක්ලු වැරදි නේද පිම්බ්ලාස්ටින් ඇල්කලොයිඩ් එකක් හරි රෙසපීන් ටර්පිනොයිඩ් එකක් වැරදි ඒක ඇල්කලොයිඩ් එක කැස්කාරා ග්ලයිකෝසයිඩ් එකක්ලු හරි නේද මෙන්තෝල් ස්ටීරොයිඩ් එකක්ලු වැරදි හරිනේ හොඳයි මේ ප්‍රශ්නේ නම් අපි සෑහෙන වටයක් ගිහුවා හැබැයි මතක තියාගන්න මම මේ පාර දාන්න මේ සතියේ පේපර් එකටම දාන්න මේ විද්‍යාත්මක නාට්‍ය ටික හරි ඇල්කලොයිඩ් ටර්පිනොයිඩ් වලට වර්ග කරන්න කියලා එහෙම ප්‍රශ්න ටිකක් දාන්න මට මේ කොග්නිසි වල මේ පැත්ත ටච් කරන්න වෙනවා හරි හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට කවුද අය ඉන්නේ මෙතන කවුද ඉන්නේ කරපු නැති ප්‍රශ්න ශාමිකාට දුන්නා ප්‍රශ්නය ඩියුටි එක වුණ ප්‍රශ්නයක් නේ ප්‍රශ්න තුනක් දෙනවාද ඉන්න අය කවුද ඉන්නේ අය කවුද නොකියපු කෙනෙක් ඉන්නේ සාන හරි ප්‍රියංගා හරි චාමිකා හරි
ඉසංකා ඒ දෙන්නම හරිනේ. ඉසංකා හරි එච්චරයි ඉන්නේ. මමත් හිටියේ නෑනේ සර් ඊයේ ක්ලාස් එකේ. එහෙනම් අද අපිට හවස එකට පුළුවන් ප්‍රශ්න 6ක් කවර් කරන්න පුළුවන්. හරි. හරි. right. එහෙනම් අපි යන්නේ මේකේ අපි ප්‍රශ්නයකට යන්න. හරි. right. 13 වෙනි එක අපි කරාද? නෑනේ. right. 13 වෙනි ප්‍රශ්නේ. Following ingredients are correctly matched with their function uses in tablet formulation for true or false. හරි. මේ බලන්නකෝ. tablet formulation වලදී අපි පාවිච්චි කරන excipient ගැනයි මේ අහන්නේ. මොන්න මම ඔයාලට ඉස්සෙල්ලා චුට්ටක් එක පෙන්නලා ඉන්නම්. ඊට පස්සේ මේකට යන්න. හරි. ඔයාලට ඕනම කොටස් ටික තමයි මේකට දාන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. හරි. මේ තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් බලමු. පේනවද ඔයාලට හැමෝටම? මේකේ tablet වල excipient granulation හරි මේ excipient ටික මතක තියාගන්න වෙනවා හරි diluent granulating agent binding agent disintegrating agent lubricating adsorbent coloring flavoring ඕවා තමයි තියෙන්නේ හරිද ඉතින් මේකේ diluent වලට තියෙනවා අපිට diluent එකේ lactose sucrose sodium chloride dextrose diluent එකකින් කරන්නේ bulk එක වැඩි කිරීම තමයි මේ tablet එක හරිද right අපරාධ දෙන්න EID කතා කරමු hello හරි මොනවද තියෙන්නේ lactose sucrose sodium chloride dextrose starch හරි mannitol sorbitol calcium sulfate dihydrate dibasic calcium phosphate granulating agent විදිහට අපි කතා කරන්නේ water alcohol mucilage of starch ගොඩක් වෙන mucilages තමයි මේකට පාවිච්චි කරන්නේ granulating agent කියපුවම මතක තියාගන්න mucilage කියන එක හරි mucilage of starch mucilage of acacia mucilage of tragacanth හරි gelatin solution හරි ඕවා isopropyl alcohol acetone ඕවා තමයි granulating agent හරි ඊට පස්සේ binding agent කියපුවම මේවා එකට ඇඳලා බෙදලා තබා ගන්න පුළුවන් පිටි වර්ග තමයි මේකට ගන්න acacia powder tragacanth gelatin sucrose methyl cellulose පිටි වර්ග තමයි මේකෙන් ගන්න හරි right ඊට පස්සේ අපිට අපිට disintegrating agent ගත්තාම විවිධ ඒවා ගන්නවා disintegrating agent අපි පාවිච්චි කරනවා මොනවද මේ ටැබ්ලට් එක කැලිය වලට කැඩීම උත්තේජනය කරන අපි ලොසින්ජර්ස් වගේ එකකට අපි disintegrating agent දානවද නැද්ද සාමාන්‍යයෙන් අපි ලොසින්ජර් එක කියන්නේ අපි මුඛයේදී මේව වෙන්න ඕන එකක් ඒ වගේ එකක් දාන්නේ අපි ඒක සූප් කරන හින්දා disintegrating agent දාන්නේ නැහැ හරිද ඊට පස්සේ මේ තියෙන්නේ මේ disintegrating එක ජලය උරාගෙන ඉදිමෙන්න ඕන හරි ඉදිමිලා කැලිය වලට කැඩෙන්න ඕන හරි මේ තියෙන්නේ contact with water moisture and මේවට උදාහරණ මේස් ස්ටාර්ච් පොටැටෝ ස්ටාර්ච් methyl cellulose bentonite disintegrating agent එකක් ඊට පස්සේ by producing effervescence බුබුල් දාන්න පුළුවන් වෙන වතුර එක්ක ගෑවිච්ච ගමන් sodium bicarbonate citric acid tartaric acid හරි ඊට පස්සේ body temperature එකේදී උණු වෙන්න ඕනේ suppository එක වගේ දානකොට උණු වෙන්න ඕනේ හොඳම උදාහරණය cocoa butter හරි cocoa butter හරි ඔන්නෝවා තමයි එහෙනම් disintegrating agent ඊට පස්සේ lubricant ගත්තාම අපේ පංච් එකේ ඒ කියන්නේ මේ ටැබ්ලට් එකෙන් හදන මැෂින් එකේ පංච් එක ඇලවෙන්න බෑ. හරි? ඩයි එකේ ඇලවෙන්න බෑ. ඒක වළක්වන්න දාන ඒවා තමයි අපි lubricant කියලා කියන්නේ. හරිද? lubricant වලට සාමාන්‍යයෙන් anti adhesive effect එකක් තමයි තියෙන්නේ. හරි? ඇලවෙන එක වළක්වන එක. හරි? ඉතින් උදාහරණ තමයි
මේකේ lubricate කරන්න බලලා දන්න කැරම් බෝඩ් එක උනත් අපි මොනවා කරන්නද? බෝරික් ඇසිඩ් දාන්න. හරි. ස්ටියරේට් දාන්න. ඉතින් මේකේ ගොඩාක් ඒවා තියෙන්නේ මොනවාද? ස්ටියරේට් වර්ග තමයි තියෙන්නේ. බලන්න මැග්නීසියම් ස්ටියරේට්, කැල්සියම් ස්ටියරේට්, හරි බෝරික් ඇසිඩ් ওই තුන ප්‍රධානම මතක තියාගන්න. ඊට අමතරව නම් මැග්නීසියම් ලික්විඩ් පැරපීන් හරි ස්ටියරික් ඇසිඩ් ඕන. ස්ටියරික් ඇසිඩ් කියන එක මතක තියාගන්න ස්ටියරේට් වර්ග කැල්සියම්, මැග්නීසියම් ස්ටියරේට් ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ පැරපීන් ස්ටියරේට්. හරි රයිට් පැරපීන් ස්ටියරික් ඇසිඩ් රයිට් ওই ටික තමයි මොනවාද? අපි lubricant adsorbing agent ගත්තාම මොනවාද ජලය උරා ගන්න පුළුවන් අධිශෝෂණය වෙන දේවල් හරි මේකට එක එක දේවල් ඇදලා ගන්න පුළුවන් ඇඩ්සෝබ් කරගන්න. කෙෝලින් කියන්නේ මේවල මැටි තමයි වැඩිපුරම තියෙන්නේ. මැග්නීසියම් කාබනේට්, කෙෝලින්, ස්ටාර්ච්. හරි ඕවා තමයි ඔක තියෙන්නේ. රයිට්. දැන් අපි එහෙනම් යන් මොකේද? අපේ ප්‍රශ්න තියෙනවා මේක. Following ingredients are correctly matched with the function used in tablet formulation. True or false? Lactose diluent එකක්. හරිද? True. හරි. ඊට පස්සේ PVC polyvinyl pyrrolidine. හරි? polyvinyl pyrrolidine. මොනවාද? gluidant එකක්. ඕක ඔයාලට අහුන්නේ නැහැ නේද? මම බලන්න. gluidant. මේ බලන්න. gluidant එකක් කිව්වේ මොකද්ද? gluidant එකක් කියන්නේ මොකක්ද? කාටද මතකද? gluidant කොහෙන්ද? gluidant කියන වචනේ මේකේ ඔයාලා දැනන් ඉන්න ඕනේ. gluidant එකක් කියන්නේ මොකක්ද? lubricant කියන එකද සර්? gluidant එකක් කියන්නේ lubricant එකක් නෙමෙයි. ඉතල මම මේක පෙන්වනවා ඔයාලට වචනේ gluidant එකක් කියන එක. කියන්න පුළුවන්ද? gluidant මොකද්ද? gluidant සාමාන්‍යයෙන් gluidant එකකින් වෙන්නේ හරි flow property එක වැඩි කරන එක. දැන් අපි lubricant එකෙන් කරේ මොකද්ද? ඩයිවෝල් එකේ ඇලවෙන එක පංච එකේ ඇලවෙන එක වළක්වනවා. මේකෙන් කරන්නේ flow එක. ඩ්‍රග් එක දැන් ගමන් කරන flow එක. කියන්නේ මොකකවත් ඇලවෙන්නේ නැති වෙන්න හොඳට flow property එක වැඩි කරනවා. අන්න ඒක තමයි gluidant එකක් කියන්නේ. gluidant එකකින් වෙන්නේ හරි friction එක අඩු කිරීම තමයි. හැබැයි අර මේ මැෂින් එකේ බිත්ති ඇලවෙන එක හරි පංච එකේ ඇලවෙන එක හරි නෙමෙයි. මේකෙන් කරන්නේ. මොකක් හරි අපි හදන substance එකේ flow property එක වැඩි කරන්න තමයි gluidant එකක් පාවිච්චි කරන්නේ. ඒ නිසා gluidant ගැන ඔයාලා දැනන් ඉන්න ඉතින් commonly පාවිච්චි කරන gluidant ඔයාලට මතකයි නම් කියලා බලන්න. එහෙම gluidant වලට උදාහරණ Magnesium stearate, stearic acid, calcium stearate, silicon dioxide. අන්න හරි. ඒ වගේ ඒවා තමයි කියන්නේ silicon dioxide, stearate, stearic acid. හරි. ඕවා තමයි gluidant විදිහට පාවිච්චි කරන්නේ. අපි බලමු ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්වන්නේ මෙන්න මෙහෙම එකක්. හරි. right. හරි. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. polyvinyl pyrrolidine. කාටද කියන්න පුළුවන් polyvinyl pyrrolidine කියන්නේ මොකක්ද? ඒක gluidant එකක්ද? ඈ?
මෙහෙම ප්‍රශ්නයක් දෙමුත් ඉවරයි නේද? මොකද කරන්න ඕන දන්නේම නැත්තම් PVC PVP ඔක C නෙමෙයි. මොනවද කියන්නේ? හත් පොලිවයිනයිල් පයිරොලිඩීන් කියන්නේ. පොලිවයිනල් පයිරොලිඩීන් කියන්නේ මෙහෙම එකක්. අර මේ මොකක් හරි ෆ්ලෝ එක තියෙන කුඩා අංශු තියෙනවනේ. ඒවා හරි වෙන් වෙලා යන්නේ නැති වෙන්න. මේක එකට අල්ල ගන්න පුළුවන් විදිහේ සංයෝගය. PVP කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ෆ්ලෝ එකක් අපි මොකක් හරි හලනකොට ඒක මේ ගැලවිලා දූවිලි වගේ යන්නේ නැති වෙන්න එකට අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක් තමයි PVP කියන්නේ. ඉතින් ඒක හැකියාව හින්දා අපි ඕක පාවිච්චි කරනවා මොකද ග්ලිඩන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා. ෆ්ලෝ ප්‍රොපර්ටි එක වැඩි කරන්න ග්ලිඩන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා. උත්තරේ හරි. හරිද? ඊට පස්සේ ස්ටියරික් ඇසිඩ් ලුබ්‍රිකන්ට් එක හරිද? හරිද? ස්ටියරික් ඇසිඩ් ඔය ලුබ්‍රිකන්ට් විදිහට කිව්වා ස්ටියරික් ඇසිඩ් ස්ටියරේට් මැග්නීසියම් ස්ටියරේට් හරි හරි ඔය ස්ටියරේට් වර්ග ඔක්කොම ලුබ්‍රිකන්ට් විදිහට ගන්න හරි කොලොයිඩල් සිලිකන් ඩයොක්සයිඩ් බයින්ඩ් එකක් සිලිකන් ඩයොක්සයිඩ් ඉස්සලා කිව්වා මොකද්ද බයින්ඩ් එකක්ද බයින්ඩර්ස් වලට මම කිව්වේ මොකද්ද පාවිච්චි කරනවා කියලා පවුඩර් වර්ග නේද? එකට බැඳලා තියාගන්න ස්ටාර්ච් නේද? බැඳලා තියාගන්න පුළුවන් දේවල්. ඉතින් මේ කොලොයිඩල් සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ බයින්ඩ් එකක්. හරිද වැරදිද? මට ඒකයි දැනගන්න. false false. එහෙනම් මොකක්ද ඒක? ඒක මොකටද ගන්න අපි? ඒක බයින්ඩ් එකක්ද නැත්නම් surfactant සර්ෆැක්ටන්ට් හරි ඉස්සලා අපි කිව්වා මේක ගන්නේ මේකටයි කියලා. සිලිකන් ඩයොක්සයිඩ් කියලා ඉස්සලා කිව්වා. lubricant ලුබ්‍රිකන්ට් එකක්. හරි. right. සිලිකන් ඩයොක්සයිඩ් right. හරි ඊළඟ එක තමයි ප්‍රොස්පොවිඩෝන්. ප්‍රොස්පොවිඩෝන් කියන්නේ අයඩීන් එක. නේද? ප්‍රොස්පොවිඩෝන් ඩිස්ඉන්ටිග්‍රන්ට් එක. මොකද කියන්නේ? උත්තරේ. හරිද වැරදිද? true හරි. ඇයි ඒක අපි ඩිස්ඉන්ටිග්‍රන්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ? හේතුව මොකක්ද? antiseptic action ඔව් ගොඩක් වෙලාවට මේක ඇන්ටිසෙප්ටික් ඉෆෙක්ට් එකක් දෙනවා. මම අහන්නේ ඇයි මේක ඩිස්ඉන්ටිග්‍රන්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ කියලා. කියන්න බයිද? ප්‍රොස්පොයිඩෝන් මොනවද හැදිලා තියෙන්නේ කියන්නේ ඉස්සල්ලාම එතකොට ඔයාලට උත්තර උත්තර එනවා. නෑ. polymerizing agent එකකින් ඒ කියන්නේ බහුවර්ගීකරණය වෙච්ච vinyl pyrrolidine කියන ඩ්‍රග් එක යොදලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරනවා මොකටද සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මේක insoluble ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයේ දිය වෙන්නේ තියෙන අපි මේක පාවිච්චි කරන මොකටද disintegrant agent එකක් විදිහට pharmaceutical preparation වල. ඒ කියන්නේ disintegration කියන්නේ ජලයේ දිය වෙන්නේ ජලයේ මොනවාද ජලයේ මෙතෙන්ට ඇදලා අරගෙන මේක කැලි වලට කැඩලා යන එක ප්‍රොමෝට් කරනවා. ඒක හින්දායි අපි මේක disintegrant එකක් විදිහට පාවිච්චි කරන්නේ. ගොඩාක් වෙලාවට ටැබ්ලට් වල සස්පෙන්ෂන් වල ඉන්ජෙක්ෂන් වල මේක පාවිච්චි කරනවා. disintegrating agent එකකට. ඉතින් ප්‍රොස්පොයිඩෝන් කියන එක disintegrant එකක් විදිහට පාවිච්චි කරනවා. ටැබ්ලට් වල විතර නෙමෙයි සස්පෙන්ෂන් ඉන්ජෙක්ෂන් ඒ වගේ පාවිච්චි කරනවා. මේකට උත්තරේ හරි. දැන් කීයක් ඒකේ හරිද?
දැන් ඔයාලට තේරෙන්නේ මේ excipient එකත් ගැඹුරටම ගිහිල්ලා යනවා. හරි. lactose උත්තරේ හරි. හරි. polyvinyl pyrrolidine glutant එකක් විදිහට පාවිච්චි කරනවා. stearic acid හරි. lubricant එකක් විදිහට පාවිච්චි කරනවා. හරි. colloidal silicon dioxide bind එකක් විදිහට පාවිච්චි කරනවද නැද්ද? ඉස්සෙල්ලා මේක උත්තරේ කිව්වද? false මේක bind එකක් නෙමෙයි lubricant එකක් විදිහටයි පාවිච්චි කරනවා කියලා මම කිව්වනේ. හරි. prostoidone iodine කියන එක disintegrant එක උත්තරේ හරි. බලන්න මේ ප්‍රශ්නේ සෑහෙන දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ මේකට උත්තර ලියන්න. හරි නේද? ඊට පස්සේ අපි යන් 13 හරි 12 අපි කරා නේද? මැක්‍රෝගෝල් කරානේ. 13 14 කරා 15 කරා 16 කරා 15 15 කරේ නේද? අද 15 දෙන්නේ. කරා සර් මේක කරා. ඒක ඉස්සංක කරපු එකක් නේද? බෙන්සයිල් පෙරොක්සයිඩ් ඒකත් කරා. 17 කරා. 18 18 නේ සර් හරි 18 කියන්න බලන්න. The following pharmaceutical waste are correctly paired with each disposal method. හරි. ඒ කියන්නේ pharmaceutical ingredient ඒ කියන්නේ අපි අපද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා pharmaceutically ඒවා අපි අයින් කරන ක්‍රම තියෙනවා disposal method තියෙනවා. ඒ කියන්නේ අපි pharmaceutical product waste ඒ කියන්නේ අපද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන ඒවා දැන් අපි හිතමුකෝ සමහර ඒවා තියෙනවා පාවිච්චි කරලා expire වෙලා අයින් කරන්න. සමහර ඒවා හැදුවට පස්සේ ඉතුරු වෙන කොටස් අයින් කරන්න. ඒවා අපි අයින් කරන ක්‍රමය. හරි? පළවෙනි එක. pressurized gas containers injection වගේ දේවල්. හරි? මේවා මෙහෙමයි. මේවා අයින් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අධික උෂ්ණත්වයට රත් කරලා පුච්චලා අයින් කරනවා. දැන් හොස්පිටල් වල ගොඩක් ඒවා ඒක කරනවා. ඉන්සිනරේටර් එකක් තමයි ඒකට පාවිච්චි කරන්නේ. ආයෙ තියෙනවා සමහර ඒවා පොළොව යට වල දානවා. හරි? සමහර ඒවා තියෙනවා පොළොව යට කොන්ක්‍රීට් කරලා ඒකට දානවා. හරිද? සමහර ඒවා තියෙනවා උණු කරලා දානවා. පුච්චලා අයින් කරනවා. හරිද? සමහර ඒවා තියෙනවා අධික උෂ්ණත්වයට රත් කරලා අලු කරලම දානවා. හරි? උදාහරණයක් වීදුරු වගේ දේවල්. හරි? ඇම්පියුල් වල තියෙනවා. හරි? ඒ වගේ දේවල් අධික උෂ්ණත්වයට රත් කරනවා. right pressurized gas container එකක් අපි අධික උෂ්ණත්වයට රත් කරලා අලු කරලා දැම්මොත් මොනවා වෙයි? හරිද උත්තරේ? හරි? මොකද කියන්නේ? එහෙම එකක් කොහොමද අයින් කරන්න ඕන? ඔයාලා දැකලා තියෙන නිකන් මට නම් අත්දැකීමෙන් තියෙනවා සාමාන්‍යයෙන් ඔය ගෑස් කියන්නේ ගෑස් එකක් අඩංගු එකක් අපි මේ ගින්දරට දැම්මොත් මොකද වෙන්නේ? බ්ලාස්ට් වෙයි. බ්ලාස්ට් වෙනවා. හරි? ඒකින්ද ඒ ක්‍රමය මොකද සාර්ථක නැහැ. සර් ඉන්ස්ක්‍රියේෂන් කියන්නේ මොකද්ද සර්? ඉන්සිනරේෂන් කියන්නේ අධික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශ 2000ට විතර රත් වෙන උෂ්ණත්වයකට උෂ්ණත්වයක් දීලා මේක අලු කරලම දානවා. පුච්චනවත් නෙමෙයි අලු කරනවා. සම්පූර්ණයෙන් අලු බවට පරිවර්තනය කරනවා. ඒක ඉන්සිනරේටර් එකක්. ගොඩාක් ఔෂධ එක්ස්පයර් වුණාම හොස්පිටල් වල අපි ගෙනහිල්ලා දාන්නේ මේ ඉන්සිනරේටර් එක. ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ඉන්සිනරේටර් එක තමයි මේ පුත්තලමේ තියෙනවා මොකද්ද? සිමෙන්ති කම්මල් හොල් සීම් එක. අන්නේ හොල් සීම් එක තමයි ගෙනහිල්ලා දාන්නේ. අධික උෂ්ණත්වයට රත් කරලා දානවා. දානවා පිච්චිලා අලු වෙලාම යනවා. ඒක කියන්නේ අපි ඉන්සිනරේට් කරනවා කියන්නේ. හරිද? තේරුණාද ඒක? ඉතින් ගොඩක් තැන්වල ඉන්සිනරේටර්ස් නැහැ. ඉන්සිනරේටර්ස් මේ අපේ පොළොන්නරු හොස්පිටල් එකේ නම් තියෙනවා. ඉන්සිනරේටර් එකක්. හරිද? ගොඩක් තැන්වල නැහැ ඔක. හරිද? ඒක අලු කරලම දාන්න පුළුවන්. හරි? ඉතින් ඒකට කියන අපි ඉන්සිනරේටර් එකක් කියලා. දැන් ගොඩක් හොස්පිටල් වල නැති හින්දා ඔක කෙලීම දාන්නේ කොහෙද? එක්ස්පයර් වුණාම කොළඹේ එකතු කරලා මොකද දානවා ට්‍රේන් එකට. ට්‍රේන් එකට දාලා පුත්තලමට යන ට්‍රේන් එකේ දාලා ගෙනහිල්ලා මොකදන්නේ? ඒකේ වැගන් එකක් පිටින්ම ගිහිල්ලා හලනවා. මොකේද? හොල් සීම් එකේ තියෙන අධික උෂ්ණත්වයේ තියෙන උඩුරට. දාපුවාම මොකද? ඔක්කොම අලු වෙලා යනවා. හරිද? හරි. එහෙනම් මොකද්ද disposal method මේ අහගන්නකො මම කියන්න වැඩි. හරි? මේ disposal method ගැන ගිය අවුරුද්දේ අහලා තිබ්බා. හරිද? දැන් ගිය අවුරුද්දේ අහනකොට මෙහෙමයි අහලා තිබ්බේ. මේ ගිය අවුරුද්දේ අහපු ප්‍රශ්නයන්නේ. මම දැක්ක සමහර අයගේ මේ
මේක මේ තියරි කියන්නේ අන්තිම කාලේ උගන්වපු ගොඩක් වල මෙන්න මේ ක්‍රම ටික දාලා තිබ්බා. හරි ඩිස්පෝස් කරන ක්‍රම. ඒකවල මෙහෙම එකක් තියෙනවා. මම ගොඩක් තැන් වලින් ප්‍රශ්න එකතු කරනවා. හරි එකතු කරපුවාම මේවා දැක්කහම මේ කියනවා මේ එක්සෑම් එකට කලින් මේක කොහොමද පේපර් එක එළියට ඇවිල්ලාද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ දේවල් එනවා කියන්නේ පේපර් එක එළියට එනවා කියන එක තමයි. හරිද? ඒ නිසා ඒ ප්‍රශ්න ටික මම ගොඩක් වෙලාවට දානවා. ඒක කරනවා. ගිය අවුරුද්දේ මම උදාහරණයක් කියන්නේ සමහර සතියකට කලින් මේ ඉන්සිනරේට් කරන ඒවා හරි බුරිය පිට් හරි ලෑන්ඩ් ෆිල් ඒව ඔක්කොම ගැන කියපු නෝට් එකක් තිබ්බා අන්තිම මොහොතේදී තිබ්බා. ඒ කියන්නේ පේපර් එක එළියට ඇවිල්ලා කියන එක නේද? නැත්තම් ඔය සිලබස් එකේ මොන එකක් දාලා නැහැ. හරි. right. ඒකින්ද මම මේ පාර කරන්නේ මේ ප්‍රශ්න කොහොමද කරන්නේ? හරි. right. ඔය කියලා කියන්නේ ඉතින් අනාතයිනේ සර් මේ ඔහොම ප්‍රශ්න එක් කරන්න ගියාම නොදැනම කරන්න ගියා නම්. ඔව් ඉතින් දැන කරන්න කිව්වොත් බෑ තමයි කරන්න මේක. හරි. හරි. ඔක්කොම ටික සර් හිතේ ඔක්කොම ගොඩක් ඒවා මේ සිලබස් එකේ ඔව් අපි මේ හිතාගෙන පාඩම් කරාට තියෙන්නේ වෙන කොහෙන් හරි ඒවයි කරන්නේ. ඒක තමයි කියන්නේ සිලබස් එකේ සිලබස් එක ආසන්නයේ ගිහින් සිලබස් එකෙත් නෙමෙයි ඒක. මෙහින් පිට. ඉතින් එහෙම ඒවා කලින් පේපර් එක හම්බෙන කෙනාට හොඳයි පාස් වෙන්න පුළුවන්. හරි එහෙම ඒකට. නේද? සමහර අය ඒක හම්බෙලත් පාස් වෙන්න බෑ. ඔව් නේද? රිලැක්ස් එක තමයි. හරි. එහෙනම් ඔන්න බලා ගන්න. right. pressurized gas container එකක් කොහොමද dispose කරන්නේ? කොහොමද කරන්නේ? මොකද කරන්නේ? සාමාන්‍ය එක දානද අපි කුණු භාජනයකට දානවද? කොහොමද අපි ඒක dispose කරන්නේ? ගෑස් එකක් සාමාන්‍යයෙන් තියෙන එකක් ඉන්සිනරේට් කරනවද? එහෙනම් පොළොව යට වලලනවා. මොකද ක්‍රමය? කවුරු හරි පොඩ්ඩක් අදහසක් දෙන්න. මොන අදහසක් තියෙන අදහසක් නැති වෙලා යනවා. සර් ගෑස් එකක් නිසා ඕක මේ එහෙම දාන එකක් නැති වෙන්නේ නේද සර්? සාමාන්‍යයෙන් ඉන්සිනරේට් කරන්නේ නැහැ. එහෙනම් මොනවද කරන්නේ? මේක කොහොමද අයින් කරන්නේ? කාටද අදහසක් තියෙනවද කියන්න. මට ඕනේ ඔයාලගේ උත්තරේ ගන්න. කියන්න පුළුවන්ද? බෑ. ඉසංකා සර් ලෑන්ඩ්ෆිල් කියන්නේ මොකක්ද සර්? ලෑන්ඩ් ෆිල් කියන්නේ පොළොව යට වලක් කාරලා වල දානවා. හරිද? මොකද කරන්න ඕනේ? මේක ගෑස් එකක් තියෙන ඉන්න කොහොමද ඉන්සිනරේට් කරන්නේ නැහැ, පුච්චන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? සර් ලෑන්ඩ් ෆිල් එකක් තමයි නම් කරන්නේ. බෑ එතකොට පොළොවට එකතු වෙනවා මොනවද? මේක ඇලුමිනියම් කන්ටේනර්ස් නේ ඒව එකතු වෙනවා. මොකද කරන්නේ? මේක ගොඩාක් ඒවා කරන්නේ සාමාන්‍ය ගෑස් අඩංගු දෙයක් අපි කරොත් එහෙම රීසයිකල් කරන්න යොදන්නේ. හරිද? රීසයිකල් කරන්න. අපි ගිහිල්ලා මේක එක්ක ගිනි තියන්නවත් හරි එහෙම නැත්නම් කුණු භාජනයට දාන්න ඒකට නෙමෙයි. මේවා එකතු කරන මේ මෙටල් ගෑස් එකතු කරන ඒ කියන්නේ මෙටල් ගෑස් අඩංගු මෙටලික් කන්ටේනර්ස් එකතු කරන කට්ටිය ඉන්නවා. මේක දැන් තියෙනවා. අපි කරන්න ඕනේ ඒ කට්ටිය දීපුවම එයාලා ගෑස් එක අයින් කරලා මේක රීසයිකල් කරනවා. හරි ඇලුමිනියම් එක රීසයිකල් කරනවා. අන්න එහෙම එක තමයි අපි බාර දෙන්නේ.
රීසයික්ලින් ඉන්ස්ටිටියුෂන් එකකට බාර දෙන්න. එතකොට එයාලා ඒක කරන වැඩේ ගෑස් එක අයින් කරා මේක රීසයිකල් කරනවා. මේවා පොළොව යට වලලන්නවත් ගිනි තියන්නවත් අපි ගන්නෙ නැහැ. හරි ඒක ලොකු හානියක් වෙන්න පුළුවන් දෙයක්. ඉන්සිනරේට් කරන්නේ නැහැ ගෑස් ප්‍රොඩක්ට් උත්තරේ වැරදි. හරි. right ඊට පස්සේ sealed ampoules containing heavy metals මොකද කියන්නේ heavy metal තියෙනවා හරි පුළුවන් ද dispose කරන්න උණු කරලා ඒකට උත්තර දෙන්න බෑ එංග අදහසක් තියෙන්නේ ඒකත් මේ රීසයිකල් කරන්න පුළුවන් නේද සර් එහෙනම් ඔක්කොම රීසයිකල් කරන්න ගත්තා එකක් කියන්නේ ඇම්පියුල් එකක් කොහොමද රීසයිකල් කරන්නේ මේකයි අපි කියන්නේ අහන්නේ ඒකයි පුච්චන්න පුළුවන් නේද? ඉන්සිනරේට් කරන්න කියලා අපි කියන්නේ ඔව්. heavy metal heavy metal තියෙනවා ඔකේ මොකද කියන්නේ එතකොට තමයි ප්‍රශ්නේ ඒක ඔක්සයිඩ් වෙන්නේ. ඈ මොකද අවුනේ heavy metal oxide වෙන්නේ. heavy metal නෙමෙයි ඕනම එකක් තිබ්බොත් මේ වගේ එකක් මොකද කරන්න ඕනේ කෙලින්ම මේකේ තියෙන මේ seal ampule හරි polythene bag හරි ඊට පස්සේ needle හරි rubber tube ඒක tube එක IV set එක මේ ඔක්කොම මොකද කරන්නේ poisonous ඒ කියන්නේ cancer drugs හරි මේ හැම එකක්ම incinerate කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ හරි මොනවද කරන්නේ incineration උත්තරේ හරි හරි right ඊට පස්සේ නා PVC and plastic PVC සහ plastic මොකද කරන්නේ Recycle. burning in open container open container එකට දාලා burn කරනවා false නේද ඕක නේ Recycle කර. recycle කරනවා එහෙමද දැන් මේක ඔව් සර්. සාමාන්‍ය PVC plastic වගේ දේවල් අපි මොකද කරන්නේ සාමාන්‍ය හොස්පිටල් එකක නම් ඔය පාවිච්චි කරපුවා අපි මොකද කරන්නේ මේ රීසයිකල් කරන්න ගන්නෑ කෙලින්ම මොකද කරන්නේ ගිනි තිබ්බා හැබැයි ගිනි තියන්නේ ඕපන් කන්ටේනර් එක නෙමෙයි කොහෙද ගිනි තියන්නේ ඉන්සිනරේටර් එකක් ඇතුලේ ඉන්සිනරේටර් එකක් ඇතුලේ කරන්නේ හරි ඒක අර මිනි පුච්චන්න ගන්න එක වගේ එකක් නේද ඔව් ඒ ඔය වගේ ඉන්සිල- ඒ වගේ එකක් තමයි හැබැයි ඊට වඩා අධික උෂ්ණත්වයක් දෙනවා දැන් සර් PVC ප්ලාස්ටික් වගේ ඒවා නම් ඒ වගේ එක නේද ඒ කියන්නේ ඔය ඒ මිනි පුච්චන්නේ ඔව් අපිට කියන්න හලෝ හරි මොකක්ද ඇහුවේ සර් අර ඔය හොස්පිටල් වල එහෙම තියෙනවනේ ඒක නම් මේ ප්ලාස්ටික් ඒ අපද්‍රව්‍ය පුච්චන්න එකක් ඒක නික අර අපි ඔව් මේ මිනි පුච්චන එක වගේ එකක් හදලා තියෙනව නේද මේ ඔව්. අපි නාරමල හොස්පිටල් එකෙන් මම දැකලා තියෙනවා තියනවානේ හරි එතකොට ඕපන් කන්ටේනර් කියන්නේ නේද ඒකට ඒක ඕපන් කන්ටේනර් එකක් නෙමෙයි ඒක ඇතුලේ තියෙන හැබැයි ගෑස් එක එළියට යනවා ඒ වගේනේ ඔව් සර් උඩින් දුම යනවා දුම යනවනේ හරි ඉතින් අපි මේ වගේ එකක් දාපුවා මොකද දුම අනිවාර්යයෙන් යනවා එළියට මොකද කරන්නේ මේක ක්‍රම තුනටම කරන්න පුළුවන් මොකද්ද එකක් තමයි සාමාන්‍ය PVC එකක් ගත්තා එකක් රීසයිකලින් කරන්න යවන්න පුළුවන් හරිද ඊට පස්සේ ඉන්සිනරේට් කරන්නත් පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් ඕන අර කියන්නේ බුරියල් මෙතඩ් කියලා කියන්නේ බලලා අහලා තියෙනවද බුරියල් මෙතඩ් ඔකත් යවුද්දේ ඔය කොම ටික දාලා තිබ්බා හරි මොකද්ද බුරියල් මෙතඩ් කියන්නේ අහලා තියෙනවද ඒක බුරියල් කියන්නේ මොකක්ද කියන්නේ ඉස්සල්ලාම
කාටද අදහසක් තියෙනවද? දන්නේ වගේ. අයියෝ පොළොයට මොනවා කරනවද? තැම්පත් කරනවා. හරි. මොකද කරන්නේ? පොළොයට දැන් මිනිහක් අපි මේ වල දාන්නේ. ඒ වගේ මේවත් අනුවදනේ වල දාලා තියෙනවා. ඒ කියන්නේ පිට් එකක්. වලක් කපලා වල ඇතුළට දාලා සමහර කොන්ක්‍රීට් කරලා දානවා. එහෙම ඒවා අපි කියන බුරියල් මෙතඩ් කියලා. ඉතින් මේ ඔක්කොම විශේෂයෙන් මේ PVC ප්ලාස්ටික් ඒ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් බුරියල් මෙතඩ් එකට පාවිච්චි කරන්නේ. හැබැයි අපි මෙහෙම කොන්ක්‍රීට් කරලා ඒව ඇතුළට දානවා තියෙනවා. හරි. හැබැයි බර්නින් කරන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ ඉන්සිනරේට් කරන්න පුළුවන්. හැබැයි ඕපන් කන්ටේනර් එකනේ මේක කරන්නේ. එතකොට මොකද කියන්නේ? මේක වැරදි. හරි. ඕපන් කන්ටේනර් එක කරන්නේ මේක කරන්නේ එක්ක ඉන්සිනරේට් කරන්න ඕනි. එක්ක රීසයිකල් කරන්න ඕනි. එක්ක පොළොව යට කොන්ක්‍රීට් එකක් දාලා ඒකේ වල දාන්න පුළුවන්. ওই ටික තමයි කරන්න පුළුවන් ක්‍රම තුන. PVC වගේ දේවල්. හරි. right. paper cardboard ඒ වගේ දේවල් මොකද කරන්නේ අපි? landfill. මොකද කරන්නේ? පොළොයට වල දාන්න. හරිද වැරදිද? හරි. හරි හරි. ඒක හරි. දිරනවනේ ප්‍රශ්නයක් නැහැ. reactive chemicals. Incineration. Reactive chemical cancer drugs වගේ දේවල් incinerate කරන්න පුළුවන්. true. true. ඔතේ හරි. හරිනේ. එහෙනම් ඔන්න ඔය ගැන ඊය අවුරුද්දේ අහලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න ඒකම අහලා තිබ්බා. හරි. මේ ප්‍රශ්න මේවා එළියට කියපු ප්‍රශ්න. හරිද? එක්සෑම් එකට එන්න කලින් මේ ප්‍රශ්නේ එළියට ආවා. හරි. ඒ නිසා මම දැක්ක සමහර නෝට් වල මේවා තිබ්බා. මේ පාරේ මේ වැඩේ වෙන්න දෙන්නේ නැහැ. හරි නෑ නේද? right. ඊළඟට අන්තිම ප්‍රශ්නේ මම මේක සාකච්ඡා කරලා නවත්තන්න. The following are polymers, true or false? Cellulose කියන polymer එකක්ද? True. True. huh? බහුවචනයක්. Glycine. Glycine polymer එකක්ද? Glycine. මොකද glycine කියන්නේ? Glycine කියන්නේ මොකද්ද? amino acid එකක්. ඒක polymer එකක් නෙමෙයි. බහු අවයවයක් නෙමෙයි. ඒ කියන්නේ බහු අවයවයක් කියන්නේ අණු ගාන එකට වඩා වැඩි. හරි? එතකොට glycine කියන එක amino acid එකක්. ඒක ගොඩක් එකතු වුණොත් protein එකක් හදන protein එක බහු අවයවයක්. උත්තරේ වැරදි. starch. True. true. starch කියන්නේ ඔව් monosaccharide ගොඩක් එකතු වෙලා හදිච්ච එකක්. providone ඉස්සෙල්ලා providone ගැන කිව්වා. providone කියන්නේ මොකක්ද? Iodine. ඈ? Stainless iodine. හරි මේක ඇවිල්ලා මොකද්ද? antiseptic හරි මොනවද මේක ඇවිල්ලා vinyl pyrrolidine කියන ඒවා ගොඩාක් එකතු වෙලා තමයි providone හැදෙන්නේ. මේක බහු අවයවය කියන්නේ. හරි උත්තරේ හරි. fructose false නේද? fructose කියන්නේ මොන වගේ එකක්ද? අන්තිම true. fructose කියන්නේ දෙකක් එකතු වෙලා හැදිච්ච එකක් නේද? හරිද වැරදිද? මොනවාද fructose හැදිලා තියෙන්නේ? small glucose Glucose plus Glucose. galactose. glucose plus galactose. එතකොට මේක polymer එකක්ද? නෑ සර්. එකම වර්ගයේ අණු පොලිමර් නෙමෙයි සර්.
බහු අවයවි කියන්නේ සර් වර්ග දෙකක නේද? එකම වර්ගයේ ගොඩක් එකතු කරන්න පුළුවන්. එකම වර්ගයේ ගොඩක් වුණොත් ඒක බහු අවයවික. හරි. ඒ මොනොසැකරයිඩ් කීපයක් එකතු වෙලා හදනවා ඒක බහු අවයවික. හරිද? මොනොසැකරයිඩ් එක වර්ගයක් එකතු වෙලා හදනවා ඒකත් බහු අවයවික. ඉතින් පොලිසැකරයිඩයක් නේද මේක? එතකොට සෝරි ඩයිසැකරයිඩ් එක. නේ? ෆැක්ටර්ස් කියන්නේ. එතකොට ඒක බහු අවයවිකයක් නේද? උත්තරේ හරි. මොකද කියන්නේ? හරිද වැරදිද? ඈ හරි. මේක හරි. මේක හරි. හරි. ඉතින් මේක බහු අවයවයක් තමයි. උත්තරේ හරි. ඉතින් සෙලියුලෝස් හරි, ග්ලයිසින් වලදී ස්ටාර්ච් හරි, ප්‍රොයිඩෝන් හරි, ෆ්‍රක්ටෝස් හරි. මේ ප්‍රශ්න කරන්නේ සෑහෙන වෙලාවක් යනවා නේද? True or false? අන්තිම ඉස්සත් කරලා මම true the following are amphoteric compound. True or false? Amphoteric. Amphoteric කියන්නේ මොකක්ද? කාට හරි අදහසක් තියෙනවද amphoteric? amphoteric කියන්නේ මොකද්ද? ඒත් නැද්ද අදහසක්? amphoteric වැරදි. පාස්මියක් එකයි හරි ඇසිඩ් දෙකක් එකයි ඔය දෙකම එක්කම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් එකක් නම් ඒක amphoteric එකක්. හරිද? සාමාන්‍යයෙන් amphoteric කියන්නේ පාස්ම සහ අම්ල යන දෙකම එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් දේවල්. හරිද? ඉතින් අම්ල කියන්නේ උභයගුණී කියන එක amphoteric. ටෙට්‍රාසයික්ලින් කියන එක ඔය දෙකම එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ද? amphotericද? උත්තර නැහැ. උභයගුණී එකක් නෙවෙයි. amphoteric ටෙට්‍රාසයික්ලින් සයිකල් හතරක් තියෙන එක. amino benzoic acid amino acid දෙකම ඔයාලා දන්නවා ඒක amphoteric තමයි. ඒකට උත්තරේ හරි. ඒ කියන්නේ දෙපැත්තක් ඒකේ තියෙනවා. මේ බාෂ්පික පැත්තකුත් තියෙනවා. ආම්ලික පැත්තකුත් තියෙනවා. සල්ෆොනමයිඩ් වල සල්ෆර් ගත්තාම අම්ල බාෂ්ප දෙකම තියෙනවා. නේද? පැරසිටමෝල් ගත්තාම පැරා ඇසිඩයිල් ඇමයිනෝ ෆීන්. හරි? ඒ වගේ මොන වගේ එකක්ද ඒක? ෆීනෝල් කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඉන්නේ? amphoteric. හොඳම උදාහරණය amphoteric වල වතුර දෙපැත්තම එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. amphoteric substance එක. ඉතින් ගොඩාක් ඒවා අපේ ඇඟට ගන්න ඒවා මම කියවනේ weak acid weak base කියලා. එතකොට ඇඟට අපි ගන්න හැම එකක්ම amphoteric වෙන්න ඕනේ. හරිද? ෆීනෝල් අපේ ඇඟ ඇතුළට ගන්නවද? ෆීනෝල් නෑ. ඒක corrosive substance එකක්. ඒක ගන්න නෑ. ඒක කෙලින්ම අයින් කරන්න පුළුවන්. හරිද? එතකොට amino benzoic acid ගන්නවද? amino benzoic acid amino acid නම් ගන්නවා. හැබැයි amino benzoic acid ගන්නවා. මේක external use කරන එක. හරි beta amino benzoic acid. මේක ගන්න නැහැ. එන්න මේකේ තියෙන ඩ්‍රග්ස් වර්ග තුන තමයි ගන්න දෙන්නේ. මොනවද? ටෙට්‍රාසයික්ලින්, සල්ෆොනමයිඩ්, පැරසිටමෝල්. දැන් ඔයාලට මේ ප්‍රශ්නේ උඩින් බලුවා නම් ඩ්‍රග්ස් තුනක් තියෙනවා කියලා පේනවනේ. හරිද? ඒ තුන තමයි අපි amphoteric කියලා ගන්න. අනිත් ඒවා ගන්න බෑ. හරි නේද? සරල තේරුම් ගන්න මේ ප්‍රශ්නේ. A හරි, B වලදී C හරි, D හරි, E වලදී. ප්‍රශ්න 20ක් කරානේ. හරි. එහෙනම් 21 ඉඳන් ඔයාලා ඉතින් ප්‍රශ්න ටික කරන්න ඕනේ. හරි. අපි හවස කරමු. හවස ටයිම් එක තමයි වැඩි. කමන්න
මං දෙකේ ඉඳන් 3 වෙනකල් කරන්න ප්‍රශ්න ටිකක් දාන්නම්. ඒ ටික මම සාකච්ඡා කරලා කියන්නම්. මෙතනින් නවත්තමු. අනිත් ප්‍රශ්න ටික මම මේ කියන කට්ටිය කරන්න. හරි. විසංක 21 කරන්න 22 විසංක කරන්න 23 පොදින් ප්‍රියංග කරන්න 24 චාමිකා කරන්න 25 හසාන කරන්න. හරි. කාටද නැත්තේ? ඉතින් කවුද ඉන්නවද? 26 කරන්න. හරි ඇති. මේ 6 කරලා තියන්න අපි ඒ ටික අද වැයද පුළුවන් වෙයිද දන්නේ බලමු. මම මෙසේජ් එකක් දාන්න. හරි. සර් මම 25 ඔව් හසාන 25 කරන්න. සර් 21 නේද සර් මට කිව්වේ සර් මම නිශාංක 21 නේද කිව්වේ මට කිව්වේ නිසංක 21 22 ඉසංක. සර් 21 නේද කරන්න කිව්වේ ඔව් ඔව් 21 නිසංක 22 සංක. හරිනේ? right. එහෙනම් මම නවතින්නම්. ඒක ටික අපි දෙකේ ඉඳන් 3 වෙනකල් කරන්න ප්‍රශ්න ටිකක් දාන්න නේ. hello